මේක සියලු දෙනාටම හරියන එකක් නෙමෙයි. මේ අවදානම සංජානනය කියන්නේ මම දකින ආකාරයේ යම්කිසි දෙයක් සම්බන්ධයෙන්. ඒවා පුද්ගලබද්ධ ක්‍රියාකාරකම්. සිස්ටමැටික්. එතකොට අවදානම අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කරන්න පුළුවන්. සිස්ටමැටික් රිස්ක් සහ අන්සිස්ටමැටික්. පද්ධතිගත අවදානම කියලා අපි සිංහලට දැම්මට මේක හරි වචනේ සිස්ටමැටික් රිස්ක් එක. ඒ වගේම අනිත් එක අන්සිස්ටමැටික් රිස්ක්. ඒක සිස්ටමැටික් රිස්ක් එක තමයි අපිට පුළුවන් වෙන්නේ හරි මෙන්න මේ පුරෝකථනයේ සමස්ත වෙළඳපොළට වූ එහි කොටසකට ආවේනිකයි. සිස්ටමැටික් රිස්ක් එකක් කිව්වම ඒකට සමස්ත පද්ධතියටම බලපානවා. වත්කම් රසකට එකවරම බලපානවා. හරි. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන තත්ත්වයට එක්කලා උද්දමනය වැඩි වෙච්ච ගමම පොලි අනුපාත වැඩි වෙනවා. ඒතර පොලි අනුපාත වැඩි වෙනකොට හරි පොලි අනුපාත වැඩි වෙනකොට ඒක වාසිදායක විදිහට බලපන්න. අපි හිතමු උද්දමනය අඩු වෙනවා මොන හරි හේතුව නිසා. ඒතකොට පොලි අනුපාත අඩු වෙනවා. හරි. ඒ අඩුවීම සියලුම නිමැවුම් වලට බලපානවා. දැන් යම්කිසි එකක පොලි අනුපාතය අඩු වුණාම දැන් ස්ටෑන්ඩින් ඩිපොසිට් රේට් එක හෝ ස්ටෑන්ඩින් ලෙන්ඩින් රේට් එක ඔය දෙක මත තමයි පොලි අනුපාත තීරණය කරන්නේ. ඒතර මේ දෙක අඩු කරාම අනික සියලුම නිමැවුම් වල පොලි අනුපාත සාපේක්ෂව අඩු වෙනවා. අන්න ඒක සිස්ටමැටික් රිස්ක් එකක්. දැන් තැන්පත්කරුවෙක්ට තමන්ගේ පොලි ආදායම අඩුවීමට බලපාන එක හේතුවක් තමයි ඔය අවදානම අඩු මේ cost of living ජීවන වියදම් අඩු වෙලා එහෙම නැත්නම් වෙනත් තත්ත්වයක් නිසා ඇති වෙන දැන් එක්කෝ ආර්ථිකය පුනර්ජනනයට ණය පොලි අනුපාත අඩු කරන්න කියලා බලාත්කාරයෙන් යම් කිසි දෙයක් කරොත් එහෙම ඒතකොට ඩිපොසිට් රේට්ස් උත් අඩු වෙනවා. ওই විදිහට සිද්ධ වෙන්න පුළුවන්. පොලි අනුපාත වෙනස් වෙනවා. උද්දමනය සම්බාධක දැන් යම් රටක සම්බාධක දැම්මොත් එහෙම ඒ රටේ සීලම දේවල් වලට ඒක බලපානවා. යුද්ධ තත්ත්වයන් ඔය වගේ දේවල්. ඊළඟට තව එකක් තියෙනවා ඒක අන්සිස්ටමැටික් වත්කම් කීපයකට බලපානවා. එතකොට මේ අවිනිශ්චිතතාවයේ තියෙන යම් කර්මාන්තයකට හෝ සමාගමකට දැන් මේ COVID-19 තත්ත්වය කියන එක නිශ්චිත කර්මාන්තයකට නෙමෙයි සියලුම කර්මාන්ත වල ආර්ථිකයේ සියලුම පැතිවලට මේ අඩාල වෙලා තියෙනවානේ. ඒක අවදානම් බලපාලා තියෙනවා. දැන් සේනාදල බෝදර ගත්තොත් මේක බඩ ඉරිඟු වගාවට ওই ආශ්‍රිත කීප. ඒතර ඒකෙන් වී වගාවට හානියක් වෙන්නේ. අන්න ඒක අන්සිස්ටමැටික් රිස්ක් එකක්. විදිහට අපිට සලකන්න පුළුවන්. අවිනිශ්චිතතාව යම් කර්මාන්තයකට හෝ සමාගමකට ආවේනිකයි. ඒතර ඒක දැන් COVID-19 තත්ත්වය තුළ මොකක් කරත් අපිට ඒකෙන් මේ ගැලවෙන්න බෑ. ඒ ආර්ථික ක්‍රියාකාරකම් වැටලා. නමුත් දැන් මේ තත්ත්වය යටතේ කවුරු හරි කාට හරි ප්‍රශ්න තියෙනවා නම් බඩේරුම් වවපයට ඒගොල්ලන්ට පුළුවන් ඒක අයින් කරලා ඊළඟ වතාවේ යන්න ඒ දලබුවදරින් හානියක් වෙන්නේ නැති වගාවන් වලට. ඒ විවිධාංගීකරණය කියන්නේ ඒක. යම් නිමැවුමක අවදානමක් දකින්න නම් වත්කම් කීපයක අවදානමක් දකින්න නම් අපිට පුළුවන් ඉක්මනටම ඒකෙන් අයින් වෙලා වෙනත් නිමැවුමකට යන්න. ඩයිවර්සිෆිකේෂන් මගින් අවදානම ආව කරගන්න පුළුවන්. උදාහරණ තියෙනවා කළමනාකාරීත්වය වෙනස් වීම නිසා ආයතන වල තියෙන පුළුවන්. ඒතකොට මේ ආයතනයට තමයි පර්ටිකියුලර්. දැන් යම් ආයතනයක් අවදානම් සහගත නම් අපිට ඉක්මනට මේ ආයතනයෙන් ඉවත් වෙලා වෙනත් ආයතනයක ආයෝජන කරන්න පුළුවන්. නිෂ්පාදනයක් නැවත කැඳවීම නියාමනයේ වෙනසක් නිසා සමාගමක ලාභය අඩු වීම වගේ දේවල් උදාහරණ විදිහට ගන්න පුළුවන්. මම මේ බේස් එක විතරක් තමයි. මේ ආදායමට එරෙහි ප්‍රතිලාභ මම අර ඉස්සෙල්ලා කියපු graph එක risk එක return එක හරි low risk low return වම් පැත්තේ දකුණු පැත්තේ high risk high potential return. එතකොට ඒ වෙන්න පුළුවන් potential risk එක high නම් ඒ ඉහළ අවදානමෙන් ඇති වෙන්න පුළුවන් අලාභය අවම කරගන්න තමයි පුළුවන් තරම් වේලා ඉහළ return එකක් බලාපොරොත්තු වෙන්නේ අවදානම් සහගත නිමැවුම් සඳහා. මේ උදාහරණ වෙන්න පුළුවන් මේ තියෙන මේ නිමැවුම් සමහරයකට උදාහරණ මේ right. ඒතර මේ තත්ත්වය යටතේ අපිට සරල දෙයක් තමයි දැනගන්න අවශ්‍ය වෙන්නේ මේ නිමැවුම් වල ආයෝජනය කරනවා නම් යම් ආයෝජකයෙක්
තැන්පතු වල ආයෝජනය කරනවා නම් යම් ආයෝජකයෙක් අර අපි කතා කරන මුල්ලේ ගනුදෙනු කරු එයාගේ බිහේවියර් එක කොයි වගේද තියෙන්නේ කියන එක. හරි. එතකොට අපිට මූලිකවම හඳුනා ගන්න පුළුවන් ගනුදෙනු කරුවන් වර්ග දෙකක්. පළවෙනි එක අපි ඉදත් කතා කරා risk averse customer. එයා අවදානම බැහැර කරනවා, සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. එවැනි ගනුදෙනු කරුවන් කියන්නේ ඇත්තටම මේ වැඩිහිටි ගනුදෙනු කරුවන්. හරි. ඒ වගේම ගෘහණියන්, ගෘහ ඒකක. ඒ වගේම ඔය නිශ්චිත කුඩා ආදායමක් තියෙන ගනුදෙනු කරුවන්. ඒතකොට ඒගොල්ලෝ ඒ ලැබෙන කුඩා දේ හරි අවදානමකට යොදවන්න සූදානම් නැහැ. ආයෝජන ඉහළ අවදානම ඉහළ ආයෝජන මග හරි. ඉහළ ප්‍රතිලාභ අමතක කරයි. වඩා ආරක්ෂිත අවදානම් වෙත යොමු වේ. උදාහරණ ඉතුරුන් තැන්පතු සහතික රජයේ සුරැකුම්පත් දැන් ඉතුරුම් තැන්පතු කියන එකට මේ ස්ථාවර ඉතුරුම් කියන එකක් තියෙනවානේ. ඉතුරුම් තැන්පතු කියන එකට සේවින්ස් විතරක් නෙමෙයි FDs උත් තියෙනවා. මේ වගේ දේවල් වලට තමයි ඒගොල්ලෝ යොමු වෙන්නේ. අර graph එකේ මේ graph එකේ වම් පැත්තේ තියෙන නිමැවුම් වලට තමයි ඒගොල්ලෝ යොමු වෙන්නේ. risk averse customer. අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, එකම ගෘහණියන්, අඩු ආදායම් එහෙම නැත්නම් නිශ්චිත කුඩා ආදායමක් ලැබෙන පුරවැසියන් මේ වගේ අය. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට තැන්පතුවක ආරක්ෂාව තමයි වැඩියෙන්ම බලන්නේ. right? තැන්පතුවක ආරක්ෂාව තමයි වැඩියෙන්ම බලන්නේ. ඒගොල්ලන්ට හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න යම් තැන්පතුවක. ඒතර ඒකට ප්‍රමාණවත් රිටර්න් එකක් ලැබෙනවා නම් පොලියක් ලැබෙනවා නම් වඩා සතුටුයි. ඊළඟ කණ්ඩායම තමයි අවදානම් risk taking customer. risk lovers. මේගොල්ලෝ ඉහළ අවදානමක් ගන්න කැමති. ඒ වගේම ඒකට සාපේක්ෂව ඉහළ ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා. මේගොල්ලන්ගේම ජොබ් එක තමයි මේගොල්ලන්ගේ මූලික පරමාර්ථය තමයි තමන් අතේ තියෙන මුදල් විවිධ ආයෝජනවල ආයෝජනය කරලා විවිධ නිමයන් වල ආයෝජනය කරලා ඒකෙන් ප්‍රතිලාභයක් ලබා ගැනීම. ඒතර මේගොල්ලෝ මේක කරන්නේ ආරක්ෂාවට නෙමෙයි. මේගොල්ලන්ගේ මේක කර්මාන්තය විදිහට කරන්නේ. ව්‍යාපාරයක් විදිහට තමයි මේ ආයෝජනවල මේ ආයෝජනය කරන්නේ. අවදානම කර ගැනීමේ ක්‍රමවේදයක් විදිහට මේගොල්ලෝ කරන්නේ. මේගොල්ලෝ මේ දිහා බලාගෙන ඉඳලා මේකෙන් ප්‍රතිලාභ හොයන්න තමයි. ඒතකොට මේ ගනුදෙනු කරුවන් සාමාන්‍ය ගනුදෙනු කරුවන් නෙමෙයි. මේ සම්බන්ධයෙන්ම අවධානයක් තියෙන යොමුවක් තියෙන පුද්ගලයන් ඕන තරම් ඉන්නවා. ෂෙයා මාකට් කොටස් වල මිල දිහා බල ඒ වගේ ආයෝජන වල දානවා. සමහර ෂෙයාර්ස් ගන්නවා, සමහර ඒවා විකුණනවා. ඒ වගේ අය. ඒත් මේගොල්ලෝ ප්‍රක්‍රියාවක් විදිහට එහෙම නැත්නම් මේගොල්ලෝ පුරුද්දක් විදිහට මේ දේ කරනවා. මේකෙන් තමයි මේගොල්ලන්ට ලැබෙන ප්‍රධාන ආදාය මාර්ගය ලැබෙන්නේ. මුල්‍ය අවදානම තමයි අපි දැන් කතා කරන්නේ. එතකොට මුල්‍ය අවදානම කියලා කියන්නේ මොකද මුල්‍ය නිමයම් ගැන අපි කතා කරන ඉඳා අපේක්ෂිත ප්‍රතිලාභයට වඩා සත්‍ය ප්‍රතිලාභය අඩුයි. අවදානමක් කියන්නේ ඒකයි. එතකොට අගය අඩුවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මුල්‍ය අවදානම් වර්ග. මුල්‍ය අවදානම් වර්ග මේකේ සමහරට මේ පාපිලි එන්නේ නැහැ මේ කන්වර්ට් කරනකොට ඒක හින්දා මේ සඳහන් කරගන්න. ප්‍රාග්ධන අවදානම ආයෝජන කරපු මුදල සම්පූර්ණයෙන්ම නැතිවීම හෝ කොටසක් නැතිවීමට ඇති අතුවදානම්. වෙළඳපොළ අවදානම් ආර්ථික ආදායමට යම් කාලයක් පුරා ආයෝජනයක වටන දැන් ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් වල මිල ඉහළ පහළ යෑම. දැන් ප්‍රාග්ධන අවදානම ඇති වෙන්න පුළුවන් යම් ආයතනයක ආයෝජනය කරාම මේ ආයතනයේ බිඳ වැටීම නිසා සම්පූර්ණයෙන්ම ආයෝජනය නැති වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල උදාහරණ දින ඕන තරම් ජනමාධ්‍ය බැලුවම දැනගන්න පුළුවන්. ඊළඟ මුදල් අවදානම මේ කරන්සි රිස්ක්. ඒක කියන්නේ විදේශ විනිමයට සාපේක්ෂව නැත්නම් රුපියලට සාපේක්ෂව විදේශ විනිමයේ අගය අඩු වීම නිසා ඇති වෙන්න පුළුවන් අවදානම. ද්‍රවශීලතා අවදානම වෙළඳපොළ තත්ත්වයන් නිසා වත්කමක් ඉක්මනින් දැන් යම්කිසි මුදලක් ආයෝජනය කරලා තියෙනවා. ඒ ආයෝජනය ආයතනයේ තියෙනවා. නමුත් එයාට අවශ්‍ය වෙලාවට මේක ගන්න බෑ. එහෙම නැත්නම් මංගාව තියෙන වත්කමක් ඉක්මනට මේක මට මුදල් බවට පරිවර්තනය කරන්න බෑ.
ඒ නිසා තියෙන්න පුළුවන් අවදානම ද්‍රවශීල අවදානම. එතකොට ඒ ද්‍රවශීල අවදානමත් මුල්ලේ නිමැවුම් සම්බන්ධයෙන් බලපානවා. ඇයි යම් ආයතනයක් ද්‍රවශීලවත්කම් නැත්තම් මට අවශ්‍ය වෙලාවට මගේ නිමැවුම ආපහු ගන්න බෑ. සමහරට ඒගොල්ලෝ ඒක පස්ස වෙලාවක දෙන්නේ. පොලිය අවදානම. පොලිය අනුපාත වෙනස් වීම නිසා අනිවාර්යයෙන්ම උතර පොලිය කියන්නේ මුල්ලේ නිමැවුමට තියෙන ප්‍රතිලාභය. පොලිය අනුපාත අඩු වැඩි වීම නිසා විශේෂයෙන්ම අඩු වීම නිසා ඇති වෙන්න පුළුවන් අවදානම. මේව තමයි අපිට හඳුනා ගන්න පුළුවන් මුල්ලේ අවදානම්. මුල්ලේ නිමැවුම් එක්කලා යන අවදානම් වර්ග කීපය. හරි මුල්ලේ නිමැවුම් වලට අදාළ ඒවය අන්තර්ගත වෙලා තියෙන අවදානම් වර්ග කීපයක් තමයි අපි මේ සාකච්ඡා කරේ. මුල්ලේ නිමැවුම් ආයෝජනය කරන තැන්පත් කරවන්න ඕ ආයෝජකයන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන සහ මුල්ලේ ආයතන මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන්න ඕන තමන්ගේ ගනුදෙනු කරවන්න. ඊට අමතරව මෙහෙයුම් අවදානම කියලා එකක් තියෙනවා. එතකොට අපි ඒකත් කතා කරේ නැත්නම් මේ සම්පූර්ණ නැහැ. ඒතර මූලික අවදානම් වර්ග අත්තාම අපිට ණය අවදානම, ඊළඟට වෙළඳපොළ අවදානම සහ මෙහෙයුම් අවදානම කියලා අවදානම් වර්ග තුනයි. එතකොට මේ තියෙන්නේ මුල්‍ය නිමැවුම් වලට අදාළ වන අවදානම් වර්ග දෙක. අවදානම් වර්ග දෙකට අයිති දේවල් දැන් වෙළඳපොළ, මුදල් ඒ වගේ. එන මෙහෙයුම් අවදානම ගත්තාම මෙහෙයුම් අවදානම ඇති වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් වල පද්ධති වල මෙහෙයුම් ක්‍රම වල. ඒතර මේක ඇවිල්ලා ඉන්ටර්නල් ෆැක්ටර් එකක්. දැන් වෙළඳපොළ අවදානමත් ඒ වගේම ණය අවදානමත් එහෙම තමයි මෙතනින් කතා කරපු මේ අවදානම් වර්ග සියල්ලම පොලි අවදානම, ද්‍රවශීල අවදානම, මුදල් අවදානම, වෙළඳපොළ අවදානම මේ සියල්ල ආයතනයට පරිබාහිර සාධක නිසා ඇති වෙන්න පුළුවන් අවදානම් වර්ග. ඒතර මේවා ඍජුවම මුල්‍ය අවදානමට බලපානවා. ඒතර මුල්‍ය ආයෝජනයේ ඉන්නතන් තැන්පත් වී වටිනාකම අඩු වෙන්න මේවා බලපානවා. හරි? වටිනාකම මේවා අඩු වෙන්න මේක බලපානවා. නමුත් මෙම අවදානම මෙන්න මෙහෙයුම් අවදානම කියන්නේ ආයතනය අභ්‍යන්තර හේතු නිසා ඇති වෙන්න පුළුවන් මෙහෙයුම් කටයුතු නිසා ඇති වෙන්න පුළුවන් අවදානම. ඒතර ඒක වක්‍රව මුල්‍ය අවදානමට බලපාන. දැන් උදාහරණයක් විදිහට වංචාවක් සිද්ධ වුණා. යම්කිසි ගිණුමක තිබෙන මුදල් ආපහු ගත්තා. මුදල් ආපහු ගත්තාම ඒ ගිණුමේ ශේෂයක් නැහැ. එතකොට ගිණුමේ ශේෂයක් නැති වුණාම වෙන ප්‍රාග්ධන අවදානමක් ඇති වෙන්න පුළුවන්. හරි? ද්‍රවශීල අවදාන අපි තුමු පස්සේ ගෙවනවා නම් ඒතර ද්‍රවශීල අවදානමක් ඇති වෙන්න පුළුවන්. ගණුදෙනුකරුට අවශ්‍ය වෙලාවට මේ මුදල් ගන්න බෑ, ප්‍රශ්නයක් තියෙනවා. ඒතර සමාජලාට මේ ප්‍රශ්නේ විසඳුනායින් පස්සේ තමයි ගණුදෙනුකරුට මුදල් ගන්න පුළුවන් ඉන්නේ. ඒතර මෙහිම අවදානම නිසා මුල්‍ය නිමැවුම් වලට මේ අවදානම් ටික ඇති වෙන්න පුළුවන්. ඒතර මෙහිම අවදානම ඍජු අවදානමක් නෙමෙයි. මුල්‍ය නිමැවුම් වලට සාපේක්ෂව ගත්තාම ඒක වක්‍ර අවදානමක්. නමුත් ඒ වගේම මෙහිම අවදානම අභ්‍යන්තර පාලනය කරන්න පුළුවන්, පාලනය කළ යුතු අවදානම. ඒක අභ්‍යන්තර සාධකයක්. අර කියපු සාධක බාහිර සාධක. බොහෝ විට සේවකයන් අතින් සිදුවන වැරදි, වංචා, අවභාවිතයන් වගේ තමයි මෙහෙයුම් අවදානමට හේතු වෙන්නේ. ඇතිවීමට හේතු අභ්‍යන්තර වංචා, බාහිර වංචා. ඒතර බාහිර වංචා ඇති වෙන්න පුළුවන් වෙන්නේ සිස්ටම් එක හරියට මේ ප්‍රොටෙක්ට් කරලා තිබුණේ නැත්නම් සිස්ටම් එක හරියට ෆයර්වෝල් දාලා, වෛරස් ගාඩ් දාලා ආරක්ෂා කරලා තිබුණේ නැත්නම් තමයි මේ බාහිර වංචාව වලට ලක් වෙන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒකත් අභ්‍යන්තරව අපි පාලනය කරගන්න ඕන. යම් වියදමක් දාලා, පිරිවැයක් දාලා අපේ සිස්ටම් වල පරිගණක පද්ධති වල දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් අපි වග කියන්න ඕනේ. ඒතකොට ඒක බාහිරව සිද්ධ වෙන්න පුළුවන්, අභ්‍යන්තරව පාලනය කරන්න පුළුවන් හේතු. සේවක පුරුදු සහ සේවක ආරක්ෂාව. ඒතකොට ඒක වැරදි විදියට මේ දත්ත පරිගණක ගත කරොත් ඒ වගේ දේවල්. ගණුදෙනුකරුවන් වෙලද එතකොට මේ වෙළඳ ගණන්වලට අනිසි බලපෑම්, මැනිපියුලේෂන්. මේවා ගොඩක් වෙලාවට තියෙන්නේ ඉන්ටර්නලි
ආයතනය මැනිපියුලේෂන් කර කර වෙනස්කම් කරොත් එම එතකොට ඒවා බලපාන්න පුළුවන්. වත්කම් ඒතර භාණ්ඩවල දෝෂය වගේ දේවල්. මේක වත්කම් වලට සිදුවන හානිය ආයතනය ඇතුලේ. ව්‍යාපාරික පද්ධති බිඳවැටීම. පිරිනැමීම, ඔෆර්, ක්‍රියාවලි කළමනාකරණය. ඒ කියන්නේ process management. මේ පද්ධති පාලනය කරන ආකාරය දත්තගත කිරීම, ඒ වගේ වැරදි ප්‍රේෂණ, ඒ වගේ දේවල්. අවදානම දැරිය හැකි සීමාවන් ගනුදෙනු අනුමත සීමාවන් පවත්වාගෙන යාම. එතකොට අභ්‍යන්තරව අපි සීමාවන් පවත්වාගෙන යනවා ඒවා උල්ලංඝනය වීම. පරිගණක වෛරස් අවදානම් විමසීමේ ක්‍රම වැරදි පැත්තට ගියා. පද්ධති බිඳවැටීම්, පිරිනැමීම්, මෙතන මේ දේවල් අනිවාර්ය වාර්තා නොකිරීම, ඒ කියන්නේ කම්පල්සරි රිපෝටින්. උදාහරණයක් විදිහට මාස 3න් 3ට මුල්‍ය වාර්තා පළ කරන්න ඕන ප්‍රසිද්ධ පුවත්පත්වල ලියාපදිංචි වාණිජ්‍ය බැංකුව. ඒක කරේ නැත්නම් එහෙම අනිවාර්ය වාර්තා කිරීමක් නොකරම. ඒතර අනික ද්‍රවශීලතාවය වාර්තා කරන්න ඕන සතියකට වතාවක්. දෛනිකව ගණනය කරලා සතියකට වතාවක් වාර්තා කරන සුළුකම. ඒතර ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම වාර්තා කරන්න ඕන ප්‍රොවිෂන්ස් ගැන. ඒ වගේම අනුකූලතාවය පිළිපැදීම නැත්නම් දැන් KYC requirement, due diligence. ඒ වගේ දේවල් සියල්ල මෙහියුම් අවදානම ඇතිවීමට හේතු වෙනවා. ඒතර මේ කියන හැම කාරණාවක්ම අභ්‍යන්තරව පාලනය කළ යුතු, අභ්‍යන්තරව පාලනය කළ හැකි සාධක සහ ඒවා මුල්‍ය අවදානම කෙරෙහි වක්‍රව බලපාන සාධක. මේක අඩු කරගන්න පුළුවන් ඒවත් මේ එකම කතා කරන. මොකද මේවා සමහරවිට ප්‍රශ්න වලට අහනවා, කෙටි ප්‍රශ්න වලට වෙන සාකච්ඡා කරන්න දැනකුත් නැහැ මේක ඇතුලේ. වංචා අවදානම් කළමනාකරන ප්‍රතිපත්ති. එතකොට risk, fraud management policies. risk, fraud management, fraud risk management policies. වංචා නිසා ඇති වෙන්න පුළුවන් අවදානම කළමනාකරන ප්‍රතිපත්ති හඳුන්වා දීම, කොහොමද ඒවා අවම කරගන්නේ කියලා. එක එක දැන් උදාහරණයක් විදිහට මේ ණය නිසා ඇති වෙන්න පුළුවන් අවදානම අවම කරගන්න අපිට පුළුවන් edit procedure manual එකක් හඳුන්වා දීලා. එතකොට ඒකේ වෙන්න පුළුවන් ඒක දේවල් හඳුන්වා දීම. දැන් පරිගණක පද්ධති වල අවදානම අවම කරගන්න යම්කිසි ප්‍රොසීඩර් එකක් හඳුන්වා දෙන්න පුළුවන්. දත්ත සම්බන්ධයෙන්, එන්ට්‍රි සම්බන්ධයෙන්, පරිගණක වලට තියෙන ඇක්සස් සම්බන්ධයෙන් මේ වගේ දේවල්. වැරදියක් සිදු වෙනවා නම් අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ආයතනය ඇතුලේ තියෙන්න ඕන. හරි? anonymously. නමක් රහිතව. නැත්තම් ඉතින් කියපු මිනිස්සයාට ප්‍රශ්න වෙනව නේද? ද්වන්ද පාලනය කියලා තියෙනවා. අනුකූලතාවයන් තහවුරු කිරීම. අභ්‍යන්තර විගණනය. දැන් මේව අපි ඉස්සරහට කතා කරනවා dual control, compliance, අනුකූලතාවයන් තහවුරු කිරීම, අනික internal audit. මේවා අභ්‍යන්තරව සිද්ධ වෙන්න පුළුවන් වැරදි. හරි? අභ්‍යන්තරව වෙන්න පුළුවන් අඩුපාඩු, අතපසුවීම් අවම කරගන්න තියෙන ක්‍රමවේදයක්. අනුමත ණය අනුමත සීමාවන් ගනුදෙනු වල. දැන් අපි ගත්තොත් එහෙම මුදල් කවුන්ටරේ ආපසු මුදල් ගැනීමේදී මුදල් බාරකාර එහෙම නැත්නම් ටෙලර්ට තියෙන එක සීමාවක්. මෙච්චරයි එයාට පුළුවන්. ඊට වඩා වැඩි මුදලක් ගන්න එනවනම් යම් ගනුදෙනුකරුවෙක් එයා නිලධාරී කෙනෙක්ට යොමු කරනවා. ඒතර විශාල මුදලක් ගන්න වෙනවනම් නිලධාරීන් දෙන්නෙක් අත්සන් කරනවා. ඒගොල්ලන්ගේ බලතල අනුව ප්‍රමාණය ඒකෙන් අමතර සර්විලියන්ස් එක විචක්ෂණයක් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනවා. වෙන්න පුළුවන් අවදානම අවම කරගන්න. ඒ වගේම තමයි සීමාවන් සෙට් කරලා තිබ්බයින් පස්සේ දත්ත වැරදි විදිහට එන්ටර් කරන්න බෑ. ඒ සීමාව ඇතුලේ ඔටෝ චෙකින් එකක් වෙනවා. ස්වයංක්‍රීයව චෙක් වෙලා වැරදි සහගත විදිහට දත්ත ඇතුළත් වෙනවා නම් ඒවයි ඉබේම දැනුම් දෙනවා එන්ටර් කරන එක්කෙනාට. අවදානම දැරියේ සීමාවතර යම් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ණය නිමැවුම් ගත්තොම අපි ණය නිමැවුම් ගැන කතා කරා. ඒතර ඒකේ
తాවකාලික අයිරා කියන එක ඉතාම ඉහළම මට්ටමක අවදානමක් තියෙන නිමැවුමක්. ඒවට සීමාවක් පනවනවා. සිස්ටම් එක ඇතුලේ දානවා උපරිම සීමාව 105 ඉක්මවන්න බෑ. සමස්ත ණයවලින්. ඒතර ඒ සීමාව පනවපු ගමන් ඊට එහා යන එකක් තිබුණොත් එම ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව ඒක රිජෙක්ට් වෙනවා. ඒ වගේම ණය අනුමත කිරීම සඳහා යම්නම් සීමාවන් පනවනවා. ඒතර එතනින් එහාට යම් කිසි කෙනෙක්ගේ බලතල ඉක්මවා යනවා නම් වෙනත් ඊට වඩා බලතල තියෙන ඊට වඩා වැඩි විශේෂයක් තියෙන පුද්ගලයෙක් හරහා තමයි මේ කියන්නේ. ඒතර නිරන්තරයෙන්ම වෙන්න පුළුවන් අවදානම් අඩුපාඩු අවම කරගන්නවා. right? පරිගණක වෛරස් වලින් ආරක්ෂා වීම, ෆයර්වෝල් ආරක්ෂණ ඒ වගේ දේවල්. ඒක අවදානම විමසීමේ ක්‍රමය. ඒතර අවදානම විමසන්න පුළුවන්. හරි. ඒක ඉන්ක්වයරි කරන්න පුළුවන් මෙතඩ්ස් හදා ගන්නවා. CCTV කැමරා, ඒතර මේවා. BRP, DRP, disaster recovery plan. යම් ව්‍යසනයක් සිද්ධ වුණොත් එහෙම කොහොමද ඉක්මනටම ඒ ව්‍යසනයෙන් මිදෙන්නේ? ශාඛාවක් ගිනි ගන්නවා. ගිනි ගත්තු ගමන්ම ලැජ්ජ නැති වෙනවා, අරව නැති වෙනවා, මේවා නැති වෙනවා. අපි කොහොමද මේක මේ ඉක්මනටම මේකෙන් මිදෙන්නේ? දැන් ලැජර්ස් නැහැනේ, දැන් තියෙන්නේ බෑකප්ස් නේ. ඒතර මේ බෑකප් එක තියෙන පරිගණකය ගිනි ගත්තොත් ශාඛාවත් එක්කම අපිට බෑකප් එකක් නැති වෙනවා. ඒතර එහෙමනම් අපි බෑකප් වෙනද තියනවා. ඒතර මේ බෑකප් එක ගෙනල්ලා ඉක්මනටම අප්ලෝඩ් කරලා වැඩ පටන් ගන්න පුළුවන්කම තියෙනවා. කවුන්ට් සේවාව කොහොමද පවත්වාගෙන යන්නේ? ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා DRP එකේ, disaster recovery plan එකේ. ඒ වගේම ව්‍යාපාර කොහොමද දිගටම පවත්වාගෙන යන්නේ? business continuity. ගණදෙනකරුවන්ට දැනෙන්නේ මේකේ ප්‍රශ්නයක් වුණා කියලා. ව්‍යාපාරය දිගටම continuously පවත්වාගෙන යන්න පුළුවන් වෙන විදිහට සැලසුම් හදනවා. ඒව තමයි මෙහෙයුම් අවදානම අවම කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග. අවදානම සැලකුවාම අපි මූලිකවම මුල්‍ය අවදානම මුල්‍ය නිමැවුම් සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන් අවදානම සාකච්ඡා කරා. ඒ වගේම ගණදෙනුකරුවන්ගේ behavior එක අනුව හැසිරීම අනුව ගණදෙනුකරුවන් වර්ග හඳුනාගත්තා. ඒ වගේම තමයි ඊට අමතරව ඇති වෙන්න පුළුවන් මෙහෙයුම් අවදානම සහ ඒක අවම කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මේවයින් කෙටි ප්‍රශ්න එන්න පුළුවන්. ඒතර ඒ කෙටි ප්‍රශ්න ආවම ඒවට උත්තර ලියන්න මේ නෝට් එක ෆලෝ කරන්න. මට පොඩි විනාඩියක් දෙන්න මගෙන්. මේ ටික එළියට ගියා. මේ තත්පරයක් දෙන්න මට මේක ෂෙයා කරගන්න. තව එක මාතෘකාවක් කතා කරලා අපි යමු මේ මේකත් මේ අවදානම සම්බන්ධයෙන් තියෙන එකක් longevity risk. අනේද මේ නොට් එක පේනවනේ? නොට් එක පේනවනේ? පේනවා සර්. right okay. දැන් longevity risk කියන්නේ විශ්‍රාම අරමුදල් වලට ඇති වෙන්න පුළුවන් අවදානම සම්බන්ධයෙන් තියෙන දෙයක්. එතකොට අපි කතා කරා විවිධ මුල්‍ය නිමැවුම් ඒකම එක වර්ගයක් තමයි විශ්‍රාම අරමුදල් අර annuity products කියලා අපි කරේ. වාරික අරමුදල් ප්‍රතිලාභ කියලා. වාරික ප්‍රතිලාභ අරමුදල් කියලා එකක් අවසානයේදී කරන්නේ. අන්න ඒක
ඇති වෙන්න පුළුවන් අවදානම තමයි longevity risk. කියන්නේ මේ longevity risk එකත් නිරන්තරයෙන්ම කෙටි ප්‍රශ්න වලට ආපු එක. අනාගත සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙස විශ්‍රාම යාමට යන බොහෝ සේවකයන් ඒතකොට කවුරුත් විශ්‍රාම මේ වැටුප් නැති අය අනාගත සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් විදිහට විශ්‍රාම අරමුදල් වලට දායක වෙනවා. වාර්ෂික අරමුදල් ගෙවීම වලදී අපි ෆේසස් දෙකක් හඳුනාගත්තා. එකක් තමයි accumulation period. ඒතර ඒකෙදි කරන්නේ දායකයා එහෙම නැත්නම් සමාජිකයා තමන්ගේ වැටුපෙන් යම් එකඟ වෙච්ච ප්‍රමාණයක් අර අරමුදලට දායක වෙනවා. ඒ ඔහු විශ්‍රාම ගියායින් පස්සේ අරමුදල විසින් මාසිකව එකඟ වූ ප්‍රමාණය එයා ජීවත් වෙනකම් ගෙවනවා. right? ඒක disbursement period එකේදී වෙන දේ තමයි. මේකද කියන්නේ තමයි දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලැබෙන විවිධ මුල්‍ය උපකරණ වල ආයෝජනය කරලා විශ්‍රාම ප්‍රතිලාභ ලැබෙන දේවල්. මෙම නිමයම් වල මූලික ලක්ෂණයක් වෙන්නේ ආදාළ ආයෝජකයා වෙතින් විශ්‍රාම වයස එළඹෙන තෙක් එකඟ වූ පරිදි ආයෝජනය කිරීමට. අර accumulation period එකේදී එකඟ වෙච්ච පුද්ගලයා වාරික විදිහට ලබා දෙනවා. විශ්‍රාම වයසට එළඹුණ පසු පොරොන්දු පරිදි ආයතනය විසින් ප්‍රතිලාභ ආයෝජකයාට ජීවත්ව සිටින තාකල් ගෙවීමට. ජීවත් වෙනකම් යටගෙන මෙතනදී යම් තක්සේරුවකට එනවා මේ අරමුදල් ආරම්භ කරන ආයතන පුද්ගලයන්ගේ ආයු කාලය සම්බන්ධයෙන්. ඒතර ආයු කාලය ගණනය කරන අය ඉන්නවා. ඒගොල්ලන්ගේ තක්සේරුව අනුව දැනට ලංකාවේ පුද්ගලයන්ගේ ආයු කාලය උපරිම ආයු කාලය ස්ත්‍රීන්ගේ අවුරුදු 74ක් පිරිමියන්ගේ දෙකක් තමයි ගණන් ගන්න. ඒතකොට ඊට වඩා ජීවත් වෙන අය අද ඕන තරම් ඉන්නවා. ඒතකොට විවිධ හේතු නිසා සෞඛ්‍ය සම්පන්න බව, ඒගොල්ලන්ගේ සෞඛ්‍ය සේවය, ජන්ම එන්න ආරෙන් ඇති වෙන ගතිය, ඊයගේ දේවල් ගොඩක් දේවල් නිසා පරිසර සාධක ගොඩක් දේවල් නිසා මිනිස්සු බලාපොරොත්තු වෙන කාලයට වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මෙවැනි මුල්‍ය උපකරණ විශ්‍රාම සැලසුම්, රක්ෂණ සැලසුම්, longevity bonds කියලා වර්ගයක් තියෙනවා. longevity bonds තමයි එකට කියන්නේ. ඒවා ඒතර pension plans වල, insurance plans වල longevity bonds වල විදියට වර්ග තුනක මේගොල්ලෝ ආයෝජනය කරනවා. කැමති කෙනෙක් කැමති එක ආයෝජනය කරනවා. ඒත් මුල්‍ය ආයතන මෙම නිමයම ඉදිරිපත් කරන විට අපේක්ෂා කරන ආයු කාලයට වඩා දැන් අපි ආයු ගණකයන් හරි ආයු ගණකයන් අපේක්ෂා කරන ආයු මේ ගණනය කරන ආයු කාලයට වඩා. ඒතකොට මුල්‍ය ආයතනය අපේක්ෂා කරනවා මේ පුද්ගලයා මේ විශ්‍රාම ගිවිසුමට එළඹුණාම එයා ජීවත් වෙන කාලය මෙච්චරයි කියලා. ඊට වඩා ජීවත් වුණොත් ඒතර මුල්‍ය ආයතනයට සිද්ධ වෙනවා ඒ කාලයට වඩා දීර්ඝ කාලයක් පුද්ගලයාට ගෙවන්න. ඒතර ඒක ගෙවීම එයාගේ ආයෝජන මේ accumulation period එකේදී අදාළ පුද්ගලයා මේ විශ්‍රාම වැටුපට එහෙම විශ්‍රාම අරමුදලට දායකත්වයේ දරන කාලයේදී ගන්නේ අර්ග ගණනය කරලා තමයි යම්කිසි මුදලක් තීරණය කරන්නේ. නමුත් ඒ අදාළ කාලයට වඩා ජීවත් වුණොත් එහෙම අන්න විශ්‍රාම අරමුදල ක්ෂය වෙන්න පටන් ගන්නවා. ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඒක අවදානවා. අවදානවා. මොකද ඊළඟට ඉස්සරහා ඉන්න අයට ප්‍රතිලාභ ගෙවන්න බැරි වෙනවානේ. අන්න ඒක තමයි longevity risk කියලා කියන්නේ. එතන මේක longevity risk කියන්නේ විශ්‍රාම අරමුදල් වලට ඇති වෙන්න පුළුවන් අවදානම. පුද්ගලයන් අපේක්ෂිත කාලයට වඩා දිගු කාලයක් ජීවත් වන විට සහ එම පුද්ගලයාට විශ්‍රාම වැටුපක් විශ්‍රාම අරමුදලකින් ගෙවන විට අන්නේ විශ්‍රාම අරමුදලට ඇති වෙන්න පුළුවන් අවදානම තමයි longevity risk කියලා කියන්නේ. ගණනය කර ඇති පරිදි අපේක්ෂිත වසර කාලයට වඩා වසරක් ආයෝජකයෙක් අමතරව ජීවත් වෙනකොට නිශ්චිත ප්‍රතිලාභ ගෙවීමේ විශ්‍රාම අරමුදල කියන්නේ නියමිත ප්‍රමාණයක් ගෙවනවා නම් මාසිකව ඒක 3.4කින් වර්තමානයේ අව ප්‍රමාණය වෙනවා. percent value එක අඩු වෙනවා 3.4කින්. දැන් හිතන්න බලන්නකෝ එයා අවුරුදු ඉස්සරහට තව වැඩි කාලයක් ජීවත් මේ අවුරුද්දකට 3.4 ගානේ අවුරුදු 10ක් ජීවත් වුණොත් එහෙම 34ක් ඩිප්‍රීෂিয়েට් වෙනවා. ඒ ප්‍රමාණය මුල්‍ය ආයතනය ගෙවන්න ඕන. දැන් එයා ජීවත් වෙනකන් ගෙවන්න ඕන. එහෙනම් අනිවාර්යයෙන්ම අර අරමුදලට අවදානමක් තියෙනවා. ඒක තමයි longevity risk කියන්නේ. ඒතර මේ longevity risk එක
අවම කරගන්න. හරි? ලොන්ගේටර් රිස්ක් කියන්නේ යම්කිසි පුද්ගලයෙක් විශ්‍රාම අරමුදලකට දායකත්වය දක්වලා ඒ පුද්ගලයාට විශ්‍රාම වැටුප් ගෙවනකොට එයා අපේක්ෂා කරන කාලයට වඩා වැඩි කාලයක් ජීවත් වුණොත් ඒ ජීවත් වීම නිසා අරමුදලට ඇති වෙන්න පුළුවන් අවදානම තමයි අරමුදලට ඇති වෙන්නේ මේ පුද්ගලයාට නෙමෙයි ලොන්ගේටර් රිස්ක් කියන්නේ. මේ අවදානම මෙහෙම ඇති වෙන්නේ දැන් ඉන්ෂුරන්ස් එකක් ගන්නකො. ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් අපි කොහෙන් හරි ඒතර ඒගොල්ලෝ කරන්නේ රීඉන්ෂුරන්ස් එකක් කරනවා මේ ඉන්ෂුරන්ස් එක. ඒගොල්ලෝ තව තැනක ඉන්ෂුර් කරනවා යම් වාරිකයක් ගෙවලා මොකද හේතුව එක වතාවට ලොකු වාරිකය අපි බොහොම පොඩ්ඩයි. මට රුපියල් 50000යි 60000යි 70000යි නේ ලක්ෂයයි. වාහනයක් ඇක්සිඩන්ට් වෙලා මොන හරි ලොකු ඩැමේජයක් වුණොත් එimhe ගෙවන්න වෙන ගාන ලක්ෂ 10 15 වෙන්න පුළුවන්. ඒකට වාරිකය අවුරුදු 10ක් ගෙවලා තියෙන්න ඕන ලක්ෂ නම් ලක්ෂ 10ක එකක් ලැබෙන. නමුත් එහෙම වෙන්න බෑ ඉන්ෂුරන්ස් එක ඒ ළමෙච්ච කොන්දේසියනම ගෙවන්න ඕන. ඒගොල්ලන්ට හැබැයි මේක පොටෙන්ෂල් වෙන්න පුළුවන් අවදානම කියන්නේ. ක්‍රියානතුරක් කියන්නේ අපි උවමනාවෙන් කරන එක නෙමෙයි වෙන්න පුළුවන් දෙයක්. ඒක අවිනිශ්චිත දෙයක්. ක්‍රියානතුරක් අවිනිශ්චිත දෙයක් නේ. තන්නේ අවිනිශ්චිතතාවය නිසා ඒගොල්ලෝ ඉතින් ගණනය කරලා මේක කිව්වට ඒ අදාළ රක්ෂණ සමාගමත් අවදානම කියන්නේ නිසා ඒගොල්ලෝ නැවත තව තැනක ඉන්ෂුර් කරනවා රීඉන්ෂුර් කරනවා. එතකොට යම්කිසි ඇක්සිඩන්ට් එකක් වුණාම ඒ රීඉන්ෂුර් යම් ප්‍රමාණයක් ලැබෙනවා ඒ පාඩුව වෙනුවෙන්. ඒ වගේම තමයි මෙන්න මේ ලොන්ගේටර් රිස්ක් එක නිසා විශ්‍රාම අරමුදලට ඇති වෙන්න පුළුවන් හානිය අවම කරගන්න විවිධ ක්‍රමවේදයන් සකස් කරගෙන තිනවා. ඒව තමයි මේ පල්ලෙහා තියෙන්නේ මේක කියවලා තේරුම් ගන්න. buy in කියලා සැලසුමක් තියෙනවා. ඒතර ඒකෙදි කියන්නේ longevity risk transfer. මේ මොකද්ද? මේ longevity risk එක. හරි දිගු කාලීන ජීවිත කාලය නිසා ඇති වෙන අවදානම ට්‍රාන්ස්ෆර් කරනවා වෙන වෙන මුල්‍ය නිමැවුම් එක්කලා. buy in කියන සැලසුම. ඒතර මේකෙදි කරන්නේ විශ්‍රාම සැලසුම ඉදිරිපත් කරන්නයි මේ අරමුදල් වත්කම සහ වගකීම රඳවා ගනි. දැන් යම් සමාගමකින් විශ්‍රාම වැටුපක් ගෙවනවා එයා අරමුදලේ වත්කම සහ වගකීම තියෙනවා රක්ෂණ සමාගම වෙත රක්ෂණ වාරය. ඒතර ඒගොල්ලෝ රක්ෂණ සමාගමකට රක්ෂණ සමාගම විසින් විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම සඳහා වරින් වර ගෙවීම කරනවා. ඒතර විශ්‍රාම ප්‍රතිලාභ අඩු වෙනකොට රක්ෂණ සමාගමෙන් ගෙවනවා. buy out. හරි. විශ්‍රාම සැලසුම ඉදිරිපත් කරන අරමුදල සීල වත්කම් සහ වගකීම් රක්ෂණ සමාගම වෙත පවරනවා. ඒ හිතේ රක්ෂණ සමාගම වෙතින් ප්‍රථම වාරිකයක් ලැබේ අප්‍රන්ට් ප්‍රීමියම් එක. මේදී විශ්‍රාමිකයන් රක්ෂණ සමාගමේ ප්‍රයත්න පිළිබඳ අවධානමට යටත්. ඒතකොට මේ තියෙන්නේ අරමුදලයට ඇති වෙන්න පුළුවන් අවදානම longevity risk එක අවම කරගන්න විවිධ ක්‍රමවේදයන්. longevity so ඊළඟට longevity bonds කියන්නේ අවදානම එහෙම නැත්නම් sorry මේ පුද්ගලයන්ට දිගු කාලීන විශ්‍රාම වැටුපෙන් විශ්‍රාම කාලෙදී භාවිතා කරන්න පුළුවන් මුල්‍ය නිමැවුම. යම් ජන සමාජයක් දිගු කාල ජීවත් වීමේ අනුපාතය මත බෙදුම් කරලා මිල කිරීම පදනම්. එම අගේ ඉහළ නම් ගෙවිය යුතු වාරිකය වැඩි. මේක කියවලා තේරුම් ගන්න. මේක ඍජුවම අදාළ වෙන්නේ නැහැ අපේ ප්‍රශ්න පත්‍රවල එන ප්‍රශ්න වලට අපි මේ අමතර දැනුමක් ලබා දෙන්න තමයි මේක කරන්නේ. හරි. විශ්‍රාම සැලසුම තියෙනවා බැඳුම් කර නිකුත් කරන්නෙක් ඉන්නවා. ඊළඟට ප්‍රතිරක්ෂණ හෝ බැක්කුකරු කියලා තව කෙනෙක් ඉන්නවා. කණ්ඩායම් තුනක්. හරිද? ඒතර මේ සේවකයාට විශ්‍රාම ප්‍රතිලාභ ගෙවනවා. විශ්‍රාම ප්‍රතිලාභ ගෙවනවා. ඒතර බැඳුම් කර නිකුත් කරන එක්කෙනා බැඳුම් කර නිකුත් කරන එක්කෙනා විශ්‍රාම සැලසුම වෙනුවෙන් බැඳුම් කර නිකුත් කරනවා. නැත්නම් විශ්‍රාම සැලසුම බැඳුම් කරවල ආයෝජනය කරනවා. වාරිකයක් ගෙවලා. එතකොට ජීවත් වෙන කාලය අනුව කලින් කලට විශ්‍රාම සැලසුමට බැඳුම් කර වලින් පොලිය ලැබෙනවා. ඒ නිසා විශ්‍රාම සැලසුම එහෙම නැත්නම් විශ්‍රාම අරමුදල ඩිප්‍රීෂিয়েට් වෙන්නේ නැහැ. මොකද බැඳුම් කරෙන් වරින් වර ලැබෙන නිසා. ඒතර බැඳුම් කර ප්‍රතිරක්ෂණය කරගන්නවා වරින් වර වාරික ගෙවනවා. එතකොට ප්‍රතිරක්ෂණකරුට සත්‍යාගයට මේවා නැවත
සත්‍යයේ හා අපේක්ෂිතගේ වෙනස වරින් ඒ කියන්නේ දැන් බැඳුම් කරේ අගයත් අඩුනොත් එහෙම ප්‍රතිරක්ෂණකරු හෝ බැංකුකරු නැවත මේ මුදල අරමුදල ප්‍රතිපූර්ණය කරනවා. මේක මේ වගේ එකක් තමයි ලොන්ගේටි බොන්ඩ් එක. ලොන්ගේටි බොන්ඩ් එක කියන්නේ එක්තරා විදියක විශ්‍රාම අරමුදලට ඇති වෙන්න පුළුවන් අවදානම අවම කරගන්න තියෙන ක්‍රමවේදයක්. ලොන්ගේටි ස්වොප් කියන්නේත් ඒක, ලොන්ගේටි බයි අවුට් බයි ඉන් කියන්නේත් එවැනි ක්‍රමවේදයක්. අපි කතා කරන්න ඕන ඕවර් ද කවුන්ටර් ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්ස් කියලා කෙටි මාතෘකාවක්. ඕනෑම ගනුදෙනුවක් දෙදෙනෙක් අතර සිදු වෙනවා නම් දෙදෙනාගේ එකකතාවය මත අපි ඒකට කියනවා ඕවර් ද කවුන්ටර් කියලා. ඒතර මුල්‍ය උපකරණ ප්‍රධාන අලවිය වෙනවා ප්‍රධාන වෙළඳපොළවල. එතකොට ඒකේ රෙගියුලේටඩ් නියාමනයට යටත් වෙච්ච විවිධ ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක වන මුල්‍ය ආයතන වෙන. උදාහරණ බැංකු, මුල්‍ය සමාගම්, ෂෙයා මාකට් ඒ වගේ දේවල්. ඊට අමතරව දෙදෙනෙක් අතර වෙන්න පුළුවන්. ඔය උදාහරණයක් ගත්තොත් එහෙම පොලියට ගැනීම. හරි? ඉඩම් මුකස් කිරීම. ඒ වගේ දේවල් over the counter financial products විදිහට තමයි යන්නේ. ඒතර ප්‍රසිද්ධ වෙළඳපොළ තුලත් over the counter අර නියාමනයන්ගෙන් පරිබාහිරව දෙදෙනා අතර එකඟතාවය මත යම් යම් ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රධාන වෙළඳපොළ ආරක්ෂාකාරී. මොකද නියාමනයට යටත් වෙනවා. ඒ වගේම වේගවත්, හොඳින් නිගමනය නෙමෙයි මෙතන නියාමනය. හරි? හොඳින් නියාමනය කරන ලද අතර ඉහළ විනිවිදභාවයක් ඇත. මේක නියාමනය. හොඳින් නියාමනය කරන ලද අතර ඉහළ විනිවිදභාවයක් ඇත. විශාල මුල්‍ය ආයතන සහ සමාගම් මෙම වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වේ. හැබැයි පිරිවැය ඊටාම ඉහළද. බැංකු ශාඛාවක් පවත්වාගෙන යන්න, බැංකු පද්ධතියක් පවත්වාගෙන යන්න, ඒ නියාමන අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පිරිවැය ඊටාම ඉහළයි. ඒ නිසා සාපේක්ෂව කුඩා ගනුදෙනුකරුවන්ට මේ පද්ධතිය තුළට ඇතුළු වෙන්න පුළුවන්, මේ පද්ධතිය භාවිතා කරන්න පුළුවන් පිරිවැය ඊටාම ඉහළයි. පිරිවැය ඊටාම ඉහළයි. ඒ වගේ වෙලාවකට ගොඩක් යාට එවැනි ගනුදෙනුකරුවන් කරන්නේ මේ පද්ධතියෙන් පිටස්තරව දෙදෙනා අතර එකඟතාවයේ මත යම්කිසි ගනුදෙනු සිද්ධ වෙනවා. අපි ඒවට කියන ඕවර් ද කවුන්ටර් ගනුදෙනු. පිරිවැය දැරීමට අපහසු කුඩා ආයතනයි. මොෝඩේ යෝජිතයන් ඍජුවම හා එකිනෙකා කතා කොට අලෙවි සිදු කරයි. ගනුදෙනු අවසන් වන තෙක් මිල පිළිබඳ පැහැදිලිතාවයක් නැත. එබැවින් මිලේ අඩුයි. රෝටේසි ගණදෙනු වල ද්‍රවශීලතාව අඩුයි. අවදානම ඉහළයි. හේතුව මේ ගනුදෙනුව එහෙම නැත්නම් මේ ගිවිසුම පොරොන්දුව බිඳ වැටෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. OTC ගනුදෙනු වල සාපේක්ෂව අවදානම ඉහළයි. මේ ගනුදෙනු වල බිඳ වැටෙන්න පුළුවන් සම්භාවිතාව ඉහළයි. හැබැයි මේවට යනවා පුද්ගලයන් හේතුව සාමාන්‍ය පිළිගත් ප්‍රධාන ගනුදෙනු සඳහා වන පිරිවැය ඉහළ ගියාම මේ වගේ දේවල් සිද්ධ කරනවා. ඒ දෙකේ වෙනස ඕක තමයි. දැන් අපි ඉස්සරහට කතා කරනවා ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් කියලා එකක්, මුල්‍ය අන්තර්ග්‍රහණය කියලා. ඒ මුල්‍ය අන්තර්ග්‍රහණයේදීත් කරන්නේ කුඩා මාජිනල් කස්ටමර්ස්ලා ආන්තික ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු පිරිවැයක් දරන්න බෑ බැංකු කටයුතු පවත්වාගෙන යන්න. ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක ලොකු පිරිවැයක් දරන්න බෑ. ඒ නිසා බැංකු පුළුවන් තරම් මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක අඩු කරලා සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට ඇක්සස් කරන්න පුළුවන්. සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට පිවිසෙන්න පුළුවන් පරිදි බැංකු පද්ධතිය සකස් කරලා ඔවුන්ව මේ මුල්‍ය පද්ධතියට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙල තමයි විධිමත් මුල්‍ය පද්ධතියට ඇතුළත් වීම මුල්‍ය අන්තර්ග්‍රහණය කියලා කියන්නේ. ඒකට OTC කියලා දෙදෙනෙක් අතර සිදුවෙන ගනුදෙනු වලින් වැළකීලා සමස්ත රෙගියුලේට් කරපු ආරක්ෂාකාරී ඒ වගේම වේගවත් පද්ධතිය තුල ගනුදෙනු කරලා ඔවුන්ගේ ගනුදෙනු සහ ඔවුන්ගේ ආයෝජනවල ආරක්ෂාව සාතික කරගන්න ක්‍රමවේදයක් තමයි සෑම රජයක් විසින්ම කරන්න උත්සාහ කරන්නේ. දැන් මේ පිරිවැය අවම කරගන්න එක තමයි ට්‍රාන්සැක්ෂන් වල මුල්‍ය පද්ධතියේ තියෙන
අභියෝගය. එහෙම වුණොත් OTC ගනුදෙනු නැති වෙනවා. OTC ගනුදෙනු ඕන තරම් සිද්ධ වෙනවා ප්‍රධාන ගනුදෙනු අතරම. ඒකට හේතුව අර කියන කොස්ට් එක දරන්න බැරි කුඩා ගනුදෙනු කරුවන් අවදානමක් දරාගෙන අන්‍යෝන්‍ය එකඟතාවය මත ගනුදෙනු සිද්ධ කරනවා තවම. right. දැන් අපි බලමු මෙන්න මේ අසයින්මන්ට් එක සම්බන්ධයෙන් කොහොමද කියලා ඕගොල්ලන්ගේ. මුල්‍ය නිමැවුම් වර්ග තුනක් තියෙනවා එකිනෙකට වෙනස්. අයිරා සංවර්ධන ණය නිවාස ණය එකිනෙකට වෙනස් මුල්‍ය නිමැවුම් වර්ග තුනක්. ඒක සුදුසු ගනුදෙනු කරුවන් වර්ගය. දැන් කතා කරන්න ඕන කවුරු හරි කෙනෙක් දෙන්නෙක් හරි කීප දෙනෙක් හරි අයිරා සඳහා කවුද ගනුදෙනු කරෝ සුදුසු අය කවුද වෙන්නේ? මූලික අවශ්‍යතාවය මොකද්ද අයිරා සඳහා? current account. මේක හැමෝටම ගන්න පුළුවන්ද? බැහැ. බෑ. කාටද පුළුවන්? current account customers. ජංගම ගිණුමක් පවත්වාගෙන යන වාණිජ්‍ය බැංකුවල ගනුදෙනු කරුවන්ට විතරයි මේක ගන්න පුළුවන්. ඒ වගේම ඒ ගනුදෙනු කරුවන් තමන්ගේ ජංගම ගිණුම කොහොමද පවත්වාගෙන යන්න ඕන? චෙක් රිටර්න් නැතුවනේ. චෙක් රිටර්න් නැතුව RD නැතුව අපි බැංකු භාෂාවෙන් කියනවා නම් RD නැතුව පවත්වාගෙන යන්න ඕන යහපත් ආකාරයට. right? යහපත් ආකාරයට. ඒගොල්ලෝ තමයි අයිරා සඳහා සුදුසුකම් ලබන්නේ. වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුමක් තියෙන්න ඕන. ඒ වගේම ඔව්හෝ අය තමන්ගේ ජංගම ගිණුම චෙක් රිටර්න් නැතුව යහපත්ව පවත්වාගෙන යන්න ඕන. ඒ අමතර දේවල් තමයි රිලේෂන්ෂිප් එකම තියෙන්නේ. බැංකුව තමඟ තියෙන සම්බන්ධතාව. අවශ්‍යතාවය ජංගම ගිණුම් වල මේ අයිරා සඳහා වන අවශ්‍යතාවය මොකද්ද? මූලික අවශ්‍යතාව තුනයි. මොනවාද? ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා මුදල් ගෙවන. නෑ අවශ්‍යතාවය මොනකටද? ඒ ක්‍රමයනේ වෙන විදියනේ. මොන වගේ අවශ්‍යතාවද? කාරක ප්‍රාග්ධන කාරක ප්‍රාග්ධනය තාවකාලික කාරක ප්‍රාග්ධනය සහ එදිනෙදා ලැබෙන චෙක්පත්නේ. චෙක්පත් නිස්කාශනය සඳහා. ඒකට ඒක කාරක ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ වැටුපක් ලබන පුද්ගලයෙක්ගේ චෙක්පත් ලැබෙනවා මොන හරි ආයතන වලට නිකුත් කරපු තමන්ගේ ගෙවීම් සම්බන්ධ. ඒක කාරක ප්‍රාග්ධන එකක් නෙමෙයි. නමුත් ගිණුම ශේෂය අයිරා වෙනවානේ. හදිසි අවශ්‍යතාව සඳහා නිකුත් කරන චෙක්පත් පෞද්ගලික ව්‍යාපාරයක් තිබීමම අවශ්‍ය වෙන්නේ නැහැ අයිරාවක් ලබා ගන්න. ව්‍යාපාරයක් තිබීමම අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍යතා වෙන්නේ අර වගේ ස්ථාවර කාරක ප්‍රාග්ධනය. ඒක ස්ථාවර අයිරාවකින් තමයි ආවරණය වෙන්නේ නේ. තාවකාලික කාරක ප්‍රාග්ධනය එදිනෙදා අවශ්‍ය හදිසි බඩු තොග මිලදී ගැනීම මේ වගේ දේවල් වලට. එතකොට ඒක යම්කිසි නිශ්චිත කාලයකට තාවකාලික අයිරා වලින් තමයි ඒක ආවරණය වෙන්නේ. අනිත් එක තමයි හදිසියේ ලැබෙන නිෂ්කාශන චෙක්පත් ගෙවීම සඳහා වන හදිසි අවශ්‍යතාවයන් වලට. ඕනෑම හදිසි අවශ්‍යතාවයන් වලට මේක භාවිත කරන්න පුළුවන්. පොලි අනුපාත ස්ථාවර සාපේක්ෂව ඉහළයි ස්ථාවර කාරක ප්‍රාග්ධනයට වඩා තාවකාලික කාරක ප්‍රාග්ධනයේ පොලි අනුපාත ඉහළයි. මේක නිශ්චිත අනුපාතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අඩුද වැඩිද හේතු මොකක්ද කියන එක තමයි කියන්නේ. කාලය අයිරා සඳහා උපරිම අවුරුද්දයි නේ. උපරිම අවුරුද්දයි. සුරැකුම් ස්ථාවර කාරක ප්‍රාග්ධනය සඳහා ස්ථාවරවත්කම් බොහෝ විට භාවිතා කරන්න. එතකොට තාවකාලික කාරක ප්‍රාග්ධනය සඳහා අපකරුවන් ඒ වගේම බඩු තොගය නේ ඒ වගේ දේවල් තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ ජංගම වත්කම් තමයි භාවිතා කරන්නේ. ඒතර ස්ථාවර ප්‍රාග්ධනය සඳහා ස්ථාවර වත්කම් ජංගම
తాවකාලික කාරක ප්‍රාග්ධනය එතන తాවකාලික අයිරය සඳහා ජංගමවත්කම් හදිසි අවශ්‍යතාව සඳහා එම ඇපකරුවන් නැතිවත් යනවා. එදිනදා නිෂ්කාශන චෙක්පත් නිෂ්කාශනයේදී ඉතින් අපි ගොඩක් වෙලාවට ඇප බලන්නේ නැහැ. අපි ඒ වුණාට සොරකමක් විදියට ගත්තේ නැත්නම් අපි බලන්නේ මොනවද? මේ ගිණුමට ලැබෙන අගම්‍ය මුදල් ප්‍රවාහ. අපි ඒක සොරකමක් විදියට ගන්නෙ නැහැ. සලකා බලනවා විතරයි. සංවර්ධන ණය සුදුසු ගනුදෙනුකරුවන් කවුද? කවුද ඩෙවලොප්මන්ට් ලෝන්ස් කරන්නේ? ආර්ථික වර්ධනයට හේතු වන නව ව්‍යාපාර. නව ව්‍යාපාර ව්‍යාපෘති සංචාර කර්මාන්තය වෙන්න පුළුවන්, හෝටල් කර්මාන්තය වෙන්න පුළුවන්, වෙනත් නිෂ්පාදන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හයිඩ්‍රෝ පවර් ප්‍රොජෙක්ට්ස් වගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථික වර්ධනයට උදව් වෙන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති කරන පුද්ගලයන්. එතන අවශ්‍යතාවයත් ඒකම වෙන්නේ පොලි අනුපාත සාපේක්ෂව අඩුයි, කාලය මධ්‍ය කාලීනයිනේ. අවුරුදු 7 8 10 වගේ තමයි උපරිම කාලය යන්නේ. සුරකම් මොනවාද මේකට එන? ව්‍යාපාරයේ ශක්‍යතාවය තමයි බොහෝ විට සුරකම්. මේකට ස්ථාවර පත්කම වගේ දේවල් ඇතැම් විට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට බලන්නේ අපි ව්‍යාපාරයේ ශක්‍යතාවය. ප්‍රොජෙක්ට් ෆීසිබිලිටි එක. නිවාස ණය. කවුද සුදු ගනුදෙනුකරුවන් වර්ග? ගිණුම් පවත්වාගෙන යන නිවාස අවශ්‍යතා සහිත ස්ථිර ආදායම් මාර්ගයක් ඇති පුද්ගලයන් නේ. ඒගොල්ලන්ට ස්ථිර ආදායම් මාර්ගයක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. ඒක වැටුපම වෙන්න ඕනේ නැහැ. ගිණුම් පවත්වාගෙන යන නිවාස අවශ්‍යතා ඇති ස්ථාවර එමෙත ස්ථිර ආදායම් මාර්ගයක් සහිත පුද්ගලයන්. අවශ්‍යතාවය නිවාස ඉදි කිරීම, ඉඩම් මිලදී ගැනීම, නිවාස වලට කොටස් එකතු කිරීම, නිවාස අලුත් වැඩියාව, ඒ වගේ දේවල් නේ. නිවාස ඉදි කිරීම, නිවාස මිලදී ගැනීම, ඉඩම් මිලදී ගැනීම, නිවාස වලට කොටස් එකතු කිරීම, නිවාස අලුත් වැඩියාව, ඒ වගේ දේවල්. පොලි අනුපාත සාපේක්ෂව අඩුයි. සාපේක්ෂව අඩුයි මොකද කාලය දීර්ඝ නිසා. කාලය දීර්ඝ කාලීනයි. අවුරුදු 10ට වැඩි. සුරැකුම් මාසයේ ඉදි කරන එමෙන්න මිලදී ගන්නා නිවාසය, ඉදි කරන නිවාස, මිලදී ගන්නා ඉඩම වැනි ස්ථාවර වත්කම්. ඒතර පැහැදිලි වෙනස්කම් තියෙනවා. දැන් ඔය ඕනම නිමැවුමක් ගත්තාම ඔය ටික තමයි ප්‍රශ්න අහලා තියෙනවා වරින් වර උත්තර ලියන්න. උකස් ණය කියලා આવොත් එකක්. උකස් ණය. කවුද සුදුසු ගනුදෙනුකරුවන් වර්ගය වෙන්නේ? ගිණුමක් තියෙන්න ඕනෙම නෑනේ. උකස් කළ හැකි ෆ්‍රන්ට් භාණ්ඩයක් සහිත පුද්ගලයන් කවුරු වුණත්. ජාතක හැඳුම්පත තියෙන්න ඕන යාගේ. එක්තරා විදිහකට මේ භාණ්ඩය පිළිබඳ යම් විශ්වාසයක් තියෙන්න ඕන. ඕනම අවශ්‍යයි. පොලි අනුපාතයක සාපේක්ෂව ඉහළද පහළද මධ්‍යමද? මධ්‍යම ප්‍රමාණයනේ. කාලය අවුරුද්දයි. සුරැකුම් අදාළ රන් භාණ්ඩයේ උකස. ඒ වගේ අපිට ලියන්න පුළුවන් උත්තර විවිධ විදියට ඇව්වොත් මිනිමම් දීලා සමහරට අහයි මොනවද ජීවිත රක්ෂණ. එහෙම නැත්නම් mortgages වගේ ඒවා අහලා තියෙනවා. අපි ඒ වෙලාවට අපි කතා කරමු. මේ යටතේ තමයි අපිට උත්තරය ගොනු කරන්න වෙන්නේ. හරි. දැන් අපි අලුත් මාතෘකාවකට යනවා. දැන් අපිට ඉන්නවා ගනුදෙනුකරුවන් එකක් තමයි තැන්පත් සහ ආයෝජන පවත්වාගෙන යන ගනුදෙනුකරුවන්. අනෙක් ගනුදෙනුකරුවන් වර්ගය තමයි ණය ගනුදෙනුකරුවන්. අපේ
මුල්‍ය ක්‍රියාකාරකම් එහෙම නැත්නම් ආර්ථික ක්‍රියාකාරකම් සම්පූර්ණ වෙන්න මේ දෙගොල්ලම ඉන්නවා. අතිරික්ත අරමුදල් තියන අය ඉන්නවා, අරමුදල් හිඟ අය ඉන්නවා. ඒතර අතිරික්ත අරමුදල් තියන අය විවිධ මුල්‍ය නිමැවුම් වල මුල්‍ය පද්ධතිය තුල ආයෝජනය කරනවා. පොලියක් හෝ අගේ වැඩිවීමක් අපේක්ෂාවෙන්. ඒතර අනිත් පැත්තෙන් ඉන්නවා ආර්ථිකය තුල විවිධ ව්‍යාපාර කරන, කර්මාන්ත කරන රයිට් පුද්ගලයන් Tamanට අරමුදල් අවශ්‍යයි මේ කර්මාන්තය පවත්වාගෙන යන්න. ඒතර ඒගොල්ලෝ බැංකු සහ වෙනත් ආකාරයකට මුල්‍ය පද්ධතිය තුලින් අරමුදල් ගන්නවා. මේ අරමුදල් තමයි තන්පත් කරවන්න හෝ ආයෝජකයන්ගේ අරමුදල් තමයි මේ අරමුදල් හිඟ ඒකක වලට ගලාගෙන යන්නේ මුදල් අතරමැදිකරුවන් හෝ මුල්‍ය පද්ධතිය හරහා මුදල් වෙළඳපොළ හරහා. හරි? මුදල් වෙළඳපොළෙන් මුදල් අතරමැදිකරුවන් වෙන් කරලා ගත්තා. හේතුව ඒකේ මුදල් මොකේද ආයෝජනය වෙන්නේ කියන එක පිළිබඳව ආයෝජකයා දන්නේ නැහැ. නමුත් මුදල් වෙළඳපොළ තුල තමන් ආයෝජනක දන්නවා කොහෙද ආයෝජනය වෙන්නේ කියලා. ඒක ඩිරෙක්ට් ෆිනෑන්ස් අරක ඉන්ඩිරෙක්ට් ෆිනෑන්ස්. කොහොම වුණත් දැන් ණයකරු එහෙම ණය ලබාගත්තු පුද්ගලයා පුළුවන් පහසුම දේ තමයි ගැටලුවක් ආවම ණය නොගෙවා පැහැර හරින එක. පහසුම දේ තමයි ඒක. එයාට ප්‍රශ්නයක් ආවම එයාගේ ව්‍යාපාරය බිඳ වැටුනම එයා ව්‍යාපාරය මේ අත්හැරලා ලබාගත්තු ණයත් ගෙවන්න නැතුව මග අරින්න. මුල්‍ය ආයතනයේට තියෙන ගැටලුව තමයි දීපු ණය මුදල අය කරගන්නේ කොහොමද කියන එක ණය අවදානම. මොකද හේතුව ණය නිර්මාණය වෙලා තියෙන්නේ තැන්පත්කරුවන්ගේ තැන්පතු මත. එහෙමනම් ණය ගෙවුන්නේ නැත්නම් මේ තැන්පත්කරුවන්ට ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මුදල් වෙළඳපොළ තුල මුල්‍ය වෙළඳපොළ තුල ෂෙයා මාකට් එක තියෙනවා. ෂෙයා මාකට් එකේ කොටස් වල ආයෝජකයන් මේ ව්‍යාපාර එහෙම නැත්නම් ෂෙයා මාකට් එක හසුරවන ආකාරය අනුව ආයෝජකයන්ට අවදානමක් ඇති වෙන්න පුළුවන්. මැනිපියුලේෂන් තියෙන්න පුළුවන්. ව්‍යාජ ලෙස කොටස් වල මිල ඉහළ යාම තියෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ව්‍යාපාරවල මේ කාර්ය සාධන performance වල ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඒක මේ ෂෙයා මාකට් එකට ඍජුව දාලා නැහැ. අනිත් පැත්තෙන් ෂෙයාර්ස් වල ප්‍රයිසස් බහින්න මේක හේතු වෙනවා. ව්‍යාපාර ආයතනවල තියෙන ගැටලු. දැන් යම් කිසි ආයෝජකයෙක් ෂෙයාර්ස් වල ආයෝජනය කරලා ඒ ෂෙයාර්ස් වල මිල අඩු වෙනවා නම් අර කම්පැනි ප්‍රශ්නයක් නිසා එයාට පුළුවන් ඉක්මනින් මේ ෂෙයාර්ස් ටික විකුණලා දාලා වෙන එකකට යන්න නේ. අර ආයතනයේ තියෙන ගැටලු සම්බන්ධයෙන් ඍජුව මැදිහත් වීමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට වෙනම ආයතන තියෙනවා. මේ ආයතනවල තියෙන ප්‍රශ්න निराකරණය කරන්න. නමුත් තැන්පතු හෝ අර වගේ ෂෙයා මාකට් එකේ එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් මාකට් එකේ ඒ නිමැවුම් වල ගැටලුව ඇති වුණොත් එහෙම ඍජුවම අපහසුතාවයටපත් වෙන්නේ ඍජුවම අවදානමටපත් වෙන්නේ ආයෝජකයා සහ තැන්පත්කරු. නිසා අනිවාර්යයෙන්ම තැන්පත්කරුට තමන්ගේ අතිරික්ත අරමුදල් ආයෝජනය කරන්න නම් මුල්‍ය වෙළඳපොළ තුල හෝ මුල්‍ය අතරමැදිය කරවන් තුල මේ පද්ධතිය තුල විශ්වාසය කියන එක ගොඩනගින්න ඕන. මුල්‍ය ගණන්වල ස්වභාවය අනුව ඒක අස්පෘශ්‍යයි. intangible. මේක සේවාවක්. සේවාව. භෞතික භාණ්ඩයක් මේ නොව මුල්‍ය උපකරණ අලෙවිකරණයේදී විශ්වාසය ජනිත කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. ඒක කොහේද විශ්වාසය? දැන් භෞතික භාණ්ඩයක් මිලදී ගත්තාම අපිට මේ සේවාවේ ගුණාත්මක භාවය හේතු වෙන්නේ සේවාවේ ගුණාත්මක භාවය තක්සේරු කරගන්න පුළුවන් අර භෞතික භාණ්ඩය පිළිබඳව සංකල්පයක් ගොඩනගාගෙන නේ. ඒකේ country of origin වෙන්න පුළුවන්, පෙනුම වෙන්න පුළුවන්, හැඩය වෙන්න පුළුවන්, වර්ණය වෙන්න පුළුවන්. ඊළඟට ඒක ක්‍රියාත්මක වෙන යන්ත්‍රයක් නම් ඒකේ performance මත වෙන්න පුළුවන් නේ. මේ වගේ දේවල් මත මේකේ ගුණාත්මක භාවය පිළිබඳව තක්සේරු වෙන්න පුළුවන්. අර මුල්‍ය නිමැවුම මම තැන්පතුවකට මුදල් දානවා
මම දන්නේ මගේ තැන්පත් වල මොකද්ද වෙන්නේ කියලා. එන අනිවාර්යයෙන්ම මේ මුල්ලේ නිමැවුම් වල මුල්ලේ වෙළඳපොළ උපකරණ වල අතින් අල්ලන්න පුළුවන් දකින්න පුළුවන් දෙයක් නැති නිසා විශ්වාසය ජනිත කිරීම සිද්ධ වෙන්නම ඕන. එය මුල්‍ය ක්‍රමයේ පදනම. උතර විශ්වාසය තමයි මුල්‍ය ක්‍රමයේ පදනම. උතර මේ විශ්වාසය බිඳ වැටීම සමස්ත පද්ධතියෙම මුල් පද්ධතියෙම ස්ථාවර භාවයට අනතුරු ස්ථාවර භාවය අනතුරුදායක තත්ත්වයට පත් කරන සාධකයක් වෙනවා. ඉතින් අපි බලන්නේ මේ මාතෘකාව යටතේ කොහොමද මුල්‍ය පද්ධතිය තුළ විශ්වාසවන්තභාවය තහවුරු කරන්නේ තැන්පත් කරුවන්ට හෝ ආයෝජකයන්ට තමන්ගේ තැන්පත හෝ ආයෝජන මේ මුල්‍ය ක්‍රමවල මුල්‍ය නිමැවුම් වල ආයෝජනය කරන්න. මුල්‍ය ආයතන ගණන්කරුවන්ගේ අරමුදල් තැන්පත් ලෙස හෝ ආයෝජන ලෙස ලබා ගන්නවා. ණය මුල්‍ය වෙළඳපොළ උපකරණ ව්‍යුත්පන්න උපකරණ වල මෙවැනි මුල්‍ය උපකරණ මෙන්ම ස්ථාවරවත්කම් වල ආයෝජනය කරනවා. එතකොට තැන්පතු ගත්තාම මුල්‍ය ආයතන නිකන් තියන් ඉන්නේ ඒ තැන්පතු. ඒවා ආයෝජනය කරන තව කොහේ හරි. ඒවා ආයෝජනය කරන ඒවා තමයි ණයවල. බැංකු වැඩි හරියක් ණයවල තමයි ආයෝජනය කරන්නේ තැන්පතු. ඊළඟට වෙනත් මුල්‍ය උපකරණ දැන් treasury bills, treasury bonds, repurchase ගොඩාක් දේවල් තියෙනවා නේ. factoring, venture capital දාක ඒවා leasing දාක ඒවා ආයෝජනය කරනවා. ඒ වගේම අනිත් ඒවා තමයි ව්‍යුත්පන්න උපකරණ. දැන් shares, debentures, commercial papers ඒවත් මුල්‍ය වෙළඳපොළ උපකරණ. අනිත් ඒ වර්ගය තමයි derivatives වල, swaps වල, options වල forwards වල futures වල ඒ වගේ දේවල් වල ආයෝජනය කරනවා. ඒ වගේම තව කොටසක් ඒගොල්ලන්ගේ ස්ථාවරවත්කම් ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න ආයෝජනය කරනවා. මම අර balance sheet හැබැයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඉඩම් ගොඩනැගිලි යන ස්ථාවරවත්කම් වල නෙමෙයි ණය වෙනත් මුල්‍ය උපකරණ ඔයගේ දේවල් තමයි වැඩිම තියෙන්නේ තැන්පත් කරුවන්ගේ තැන්පතු සහ ආයෝජන. ගණනකරුවන්ගේ ආයෝජන සම්බන්ධයෙන් මුල්‍ය ආයතන වල ලෙජර් සටහනක් පොඩි සටහනක් තියෙනවා. ගණනකරුවන්ට ඒක තහවුරු කරන්න කොළ කැල්ලක් දෙනවා. එක්කෝ පාස් පොතක් දෙනවා නේ, එක්කෝ FD සර්ටිෆිකේට් එකක් දෙනවා. ඔයගේ දෙයක් තමයි දැන් ගත්තොත් එම් දැන් ෂෙයාර්ස් ගත්තොත් ෂෙයාර්ස් වල සර්ටිෆිකේට් එකක් ඇත්තෙත් නැහැ. ඒක සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් එකේ තමයි වාර්තා වෙන්නේ. bills bonds, treasury bonds ගත්තොත් එම ඒක වාර්තා වෙන්නේ ලංකා ක්ලියර් එකේ. ලංකා සිකියුර් එකේ ලංකා සිකියුර් එකේ. අපිට ඒ දේවල් සම්බන්ධයෙන් කිසිම සහතිකයක් අතේ නැහැ ඉදිරිපත් කරන්න. බැංකු වල තැන්පතු වලට එක්කෝ පොතක් පාස් පොතක් දෙනවා, එහෙම නැත්නම් කොළ කෑල්ලක් දෙනවා FD සර්ටිෆිකේට් එකක් විදියට. දැන් ජංගම ගිණුම් වලට එහෙම එකකුත් නැහැ, චෙක් පොතක් විතරයි දෙන්නේ. ඒක චෙක් පොත කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මුදල් තියනවද නැද්ද කියන එක. මොකද චෙක් ලියන්න පුළුවන් නේ මුදල් නැති වුණත් නේ. එසේ ලබා දෙන ලියවිල්ල පිළිබඳ විශ්වාසය මුල්‍ය ආයතන විසින් ගණනකරුවන්ට ජනිත කිරීමට තහවුරු කිරීමට විවිධ උපාය මාර්ග අනුගමනය කරන අතර සියලු මුල්‍ය ආයතන ඍජු හා වක්‍ර නියාමන අධිකාරී වන ශ්‍රී ලංකා මහා බැංකුව සමස්ත මුල්‍ය පද්ධතියේ ස්ථාවර භාවය තහවුරු කිරීම විවිධ නියාමනයන් හඳුන්වා දෙනවා. ඒතර අනිවාර්යයෙන්ම මුල්‍ය පද්ධතියේ වගකීම මූලිකවම තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට. මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ප්‍රධානම ආයතනය තමයි ශ්‍රී ලංකා මහා බැංකුව. අනිත් ප්‍රතිපත්තිය තමයි ආර්ථිකය තුළ තියෙන බදු ප්‍රතිපත්තිය. ඒක ක්‍රියාත්මක කරන්නේ මුදල් අමාත්‍යාංශය. මේ ශ්‍රී ලංකා මහා බැංකුව ඍජුවම මුල්‍ය පද්ධතියේ ඇතැම් මුල්‍ය ආයතන පාලනය කරනවා. මුල්‍ය අතරමැදිකරුවන් සියල්ලම පාලනය කරන ඍජුවම. ලියාපදිංචි වෙන්න ඕන, බලපත්‍රයක් ගන්න ඕන ශ්‍රී ලංකා මහා බැංකුවෙන් විවිධ ආකාරයට නියාමනය කරනවා, අධීක්ෂණය කරනවා අපි ඒවා කතා කරන ඉස්සරහට. ඒ වගේම මුදල් ෂෙයා මාකට් එක
ඩිවෙන්චර් මාකට් එක, ඩෙරිවේටිව් මාකට් එක, ඒ වගේ දේවල් සම්බන්ධයෙන් වක්‍ර අධීක්ෂණයක් තියෙනවා. ඍජු අධීක්ෂණයක් නැති වුණා. ඒවට අධීක්ෂණය කරන්න වෙනත් විවිධ නියාමන ආයතන තියෙනවා. ඒ නියාමන ආයතන වලින් ඒවා නියාමනය කරන උදාහරණය Securities Exchange Commission, විනිමය සුරකුම්පත් කොමිෂන් සභාව. ඒගොල්ලෝ තමයි ෂෙයා මාකට් එක රෙගියුලේට් කරන්නේ. ඊළඟට ඉන්ෂුරන්ස් මාකට් එක රෙගියුලේට් කරන්නේ ඉන්ෂුරන්ස් රෙගියුලේටරි කමිෂන් ඔෆ් ශ්‍රී ලංකා. ඉස්සර තිබුණේ ඉන්ෂුරන්ස් බෝඩ් ඔෆ් ශ්‍රී ලංකා කියලා. දැන් ඒක රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියලා වෙනස් වෙලා තියෙනවා. ඒකේ හරහා රක්ෂණ වෙළඳපොළ මේ නියාමනය කරනවා. ඒ නියාමන ආයතනවල ඩිරෙක්ටර් බෝඩ් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙක් විදියට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය පද්ධති ස්ථාවරභාවය පිළිබඳ නියෝජ්‍ය අධිපතිතුමා ඉන්නවා. ඒ හරහා ඒවා වක්‍රව පාලනය කරනවා. ඒතකොට රටේ සමස්ත මුල්‍ය පද්ධතිය තුළ මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව ඍජුව හා වක්‍රව මේවා නියාමනය කරනවා. මුල්‍ය ගණන්තර පිළිබඳ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රමවේදයන් පහත දක්වන ආකාරයට අපි බලන්න ඕන මුල්‍ය පද්ධතිය තුළ ස්ථාවරභාවය, විශ්වාසවන්තභාවය වැඩි කරන්න මොනවද අරන් තියෙන පියවර කියලා. ඒතර අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන් මේවා. රයිට්? මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේක ප්‍රොෆෙෂනල් මුල්‍ය පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙන අය වෘත්තිමය විදියට මේක ක්‍රියාත්මක කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම නීතිමය රාමුවක් තියෙන්න ඕන. හරි? හොඳ ලීගල් ෆ්‍රේම්වර්ක් එකක් තියෙන්න ඕන මුල්‍ය පද්ධතිය මේ ආකාරයට ක්‍රියාත්මක කරන්න, හසුරවන්න, නියාමනය කරන්න. සහ ඒකේ අභ්‍යන්තරය රාජකාරී කරන පුද්ගලයන්ට ගයිඩ්ලයින් එකක් තියෙන්න ඕන. ඒ වගේම මේකට සම්බන්ධ වෙච්ච ගනුදෙනු කරුවන්ට යම් කිසි ගැටලුවක් ආවම විසඳා ගන්න ක්‍රමවේදයක් තියෙනවා, නෛතික රාමුවක් තියෙනවා. ඒතර පළවෙනි එක තමයි රජය විසින් හඳුන්වලා දීපු නෛතික රාමුව තුල තමයි මුල්‍ය පද්ධති සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ නිසා විශ්වාසවන්තභාවයක්, ආරක්ෂාවක් ගනුදෙනු කරුවන්ට තියෙනවා මුල්‍ය පද්ධතිය තුල. දෙවෙනි එක තමයි ප්‍රැක්ටිස් ලෝ. අරක ස්ටැටියුටරි ලෝ, ඒක ප්‍රැක්ටිස් ලෝ. විවිධ අනපනත් විශේෂයෙන්ම මේක අදාළ වෙන්නේ මොනවාද චෙක්පත් සම්බන්ධිත විනිමය විල්පත් ආඥා පනත. මේක ගොඩක්ම අදාළ වෙන්නේ විනිමය විල්පත් ආඥා පනත, එංගලන්ත පනත අනුසාරයෙන් හදපු ලංකා පනතත්. ඒකේ විවිධ අවස්ථාවලදී අර්ථ නිරූපණය කරලා විවිධ විනිශ්චයකාරවරුන් දීපු තීන්දුව අනුව, හරි දීපු තීන්දුව අනුව ඒවා පූර්වාදර්ශයට අරගෙන වර්තමාන අධිකරණය තුල මේකට අදාළ වෙන නඩු එමෙතන නීතිමය කටයුතු සිද්ධ කරනවා. ඒතර ප්‍රැක්ටිස් ලෝ එක පරිචය ඉතාම වැදගත් වෙනවා. ඒතර ප්‍රැක්ටිස් ලෝ එකෙන් විවිධ දේවල් නිර්ණය කරලා තිනවා. ඒ දේවල් වලිනුත් අර මූලික පනතේ තියෙන දේවල් වැඩි විස්තර සහිතව තියෙනවා මේ ප්‍රැක්ටිස් ලෝ එකේ. ඒකත් ගනුදෙනු කරුවන්ගේ මේ මුල්‍ය පද්ධතිය භාවිතා කරන අයගේ තැන්පත් කරුවන්ගේ ආයෝජකයන්ගේ ආරක්ෂාවට හේතු වෙනවා. ඊළඟට වැදගත් මේක තමයි ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වලා දීලා තියෙන නියාමන රාමුව. විශේෂයෙන්ම මුල්‍ය අතරමැදි කරුවන්ට. මොකද මුල්‍ය අතරමැදි කරුවන් තමයි මුල්‍ය පද්ධතිය තුළ වැඩි ප්‍රමාණයක් 50%කට 60කට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ මුල්‍ය අතරමැදි කරුවන් ශ්‍රී ලංකාවේ. ෂෙයා මාකට් එක, ඉන්ෂුරන්ස් මාකට් එක, ඩිබෙන්චර් මාකට් එක එච්චර ප්‍රචලිත ප්‍රසිද්ධ මාකට් එකක් නෙමෙයි ලංකාවේ. බැංකු සහ අනෙකුත් මුල්‍ය පද්ධතිය මුල්‍ය මේ ආයතන ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතියේ වැඩි ප්‍රතිශතයක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ නියාමන ත්‍රාමතනවා මුල්‍ය පද්ධතිය ආරක්ෂාවට. ඒ වගේම මුල්‍ය ආයතන තමන්ගේ ගනුදෙනු කරුවන්ගේ ආරක්ෂාවට, තමන් ගාව තියෙන තැන්පතු සහ ඒ ක්‍රියාකාරකම් වල ආරක්ෂාවට විවිධ නියාමන රාමු හඳුන්වලා දීලා තියෙනවා. ප්‍රැක්ටිසස් පරිචයන් හඳුන්වලා දීලා තියෙනවා.
විශේෂයෙන්ම මෙහියුම් අවදානම අවම කරගන්න. අභ්‍යන්තරයේ ඇති වෙන්න පුළුවන් මෙහියුම් අවදානම අවම කරගන්න විවිධ පරිච්ඡයන් හඳුන්වලා දීලා තිනවා. ඒකෙන් මෙහියුම් අවදානම නිසා ඇති වෙන්න පුළුවන් මුල්‍ය අවදානම අවම කරගන්න පුළුවන්. ඊළඟ මුල්‍ය අවදානවල විවිධ මෙහියුම් ක්‍රියාවලීන් ලොත් හේතු වෙනවා පරිච්ඡයන් වලට අමතරව මේ ගනුදෙනු කරුවන්ගේ ආරක්ෂාව. අපි දැන් මේකවා එකින් එක විස්තරාත්මකව බලමු. පළවෙනි එක තමයි රජයේ මසින් හඳුන්වා දීපු නීතිමය රාමුතර නීති රීති ගොඩාක් තියෙනවා. අපි මේවා අතරින් ප්‍රධානතම බැංකු පද්ධතියට බලපාන ප්‍රධානතම සහ මේ ප්‍රශ්න පත්‍රවල නිරන්තරයෙන් ප්‍රශ්න ලැබෙන යම්කිසි නීතිමය පද්ධතියේ කොටස් පිළිබඳව ආදානය යොමු කරනවා. පළවෙනි එක තමයි විනිමය බිල්පත් ආඥා පනත. 1927 අංක 25 දරන Bills of Exchange Ordinance විනිමය බිල්පත් ආඥා පනත. මේකෙන් බැංකු අතර ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකු පරිහරණය කරන චෙක්පත් පොරොන්දු නොඉට්ටු වැනි ගනුදෙනුකලගේ උපකරණ negotiable instruments. මොකද මේක නීති යටතේ ඔයගොල්ලෝ ගොඩාක් ඉගෙන ගන්න ඉන්න මම වැඩි විස්තර කතා කරන්නේ නැහැ. මොකද මේ දේ තියෙනවා කියන එක දැනගන්න මෙතනදී. negotiable instrument ගනුදෙනුකලගේ උපකරණ වල ප්‍රවර්ධනය බැංකු පද්ධතිය තුළ මුදල් හා සමානව ආර්ථික කටයුතු පහසුවෙන් කරගෙන යන්න උදව් වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ negotiable instruments නිසා ඇති වෙන්න පුළුවන් ගැටලු හානි සහ ඒ පිළිබඳ ගනුදෙනුකරුවන් තුළ විශේෂම ව්‍යාපාරික ප්‍රජාව තුළ මේවා භාවිතා කරලා ගනුදෙනු කරන අය තුළ විශ්වාසය ගොඩනගන්න මේ විනිමය බිල්පත් ආඥා පනතෙන් ආරක්ෂාව ඇති වෙලා තියෙනවා. ඒතර ඒකෙදි ගනුදෙනුකරු මේවා භාවිතා කරන හැම පාර්ශවයක්ම කම ආරක්ෂාව සාතික වෙලා තියෙන. ඒත් ඔයගලන්ට නීතිය යටතේ රයිට් මේ විනිමය බිල්පත් ආඥා පනතේ විවිධ දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් චෙක්පත් රැස් කිරීම, චෙක්පත් වලට ගෙවීම් කිරීම, චෙක්පතක තාරක, හාරක, ගනුදෙනුකරු එහෙම නැත්නම් ආදායක, චෙක්පතේ අනකරු ගොඩක් දේවල් නීතිමය ආකාරයට විග්‍රහ කරලා තියෙනවා විනිමය බිල්පත් ආඥා පනත ඇතුලේ. ඒ වගේම තමයි අපි ඔය ඉන්ටර්නැෂනල් ට්‍රේඩ්ස් වල භාවිතා කරන ප්‍රොමිසරි නෝට්ස් බිල්පත් කියන ඒවා. අපි පිටරට බඩු යවුවාම එයා පිටේට මුදල් ගෙවන්න නැත්නම් එයා බිල්පතක් ඇක්සෙප්ට් කරලා හරි පිළි අරගෙන අපිට නැවත වෙනවා. එතකොට ඒක පොරොන්දු නෝට්ටුවක්. ඒකේ තියෙන්නේ යම්කිසි මුදලක් යම්කිසි කාලයක් තුල එමෙතන කාලයකට පසු යම්කිසි නිශ්චිත දිනක ගෙවනවා කියලා. අර අපි යවපු බඩුවල මිලට සාපේක්ෂව කාලයත් එක්කලා ඒකට පොලි මුදලක් එකතු වෙලා තියෙන්න පුළුවන්. මේ බිල්පත ආවරණය වෙන්නේ මෙන්න මේ විනිමය බිල්පත් ආඥා පනත ඇත්තේ. ඒක ගනුදෙනු කළ හැකි උපකරණයක්. එහෙම බිල්පතක් තියෙනවා යම් කරුවෙක් ගාව එයාට පුළුවන් ඉක්මනට බැංකුවකට ගිහලා මේක වට්ටම් කරලා මුදල් ලබා ගන්න නේ මුදල් ලබා ගන්න. දැක්කනේ මම. කවුරු මොනවාරි කියනවද? රයිට්. ඊළඟට මේ බැංකු පනතේ 77 වෙනි බැංකු පනතේ ගොඩාක් දේවල් තියෙනවා මේ මොනවාද බැංකු වල ලයිසන් එක ගන්න නැත්te ලයිසන් කැන්සල් වෙන ඒවා ගොඩාක් දේවල් තියෙනවා. ඒකේ වැදගත් කොටසක් තමයි 77 වෙනි වගන්තිය. බැංකු ගනුදෙනුකරුගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ඇති නීතිමය බැඳීම. හරි බැංකු පනතේ 77 වෙනි වගන්තිය. මොකද්ද මේකෙන් කියන්නේ? රහස්‍යතාවයේ පිළිබඳ මේක නිතර අහනවා ප්‍රශ්නයක් 77 වෙනි වගන්තියේ මොනවද කියවෙන්නේ කියලා. ඒ කියන්නේ ගනුදෙනුකරුගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න. ඒතර රහස්‍යභාවය ආරක්ෂා කිරීම නිසා ගනුදෙනුකරුට විශ්වාසයක් ආරක්ෂාවක් තියෙනවා කියලා ඔහු හිතනවා. දැන් එයාගේ ගිණුම් වල ශේෂයන් ඒවා මෙයා බාහිරට විවෘත වුණොත් එහෙම එයාට ගැටලුවක් තියෙන්න පුළුවන්.
විවිධ ගැටලු කියන්නේ නීතිමය ගැටලු වලට අමතර ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා එහෙම වෙන්න බෑ. මෙතන තියෙන ඇතැම් අවස්ථාවලදී හැර කියලා. ඉතින් ඔයගොල්ලෝ මේකට සටහනක් දාගන්න මොනවද මේ ඇතැම් අවස්ථා කියන්නේ. අපිට කොයි වගේ අවස්ථාවලදීද රහස්‍යභාවය හෙළි කරන්න පුළුවන්. දැන් බැංකුවල වැඩ කරන අය කියන්න බලන්න. මේක නම් කවුරුහරි කියන්න ඕන. බැංකුවල වැඩ කරන අය ඉන්නවනේ. ගණදෙනකරුගේ ගිණුම් වල තොරතුරු එහෙම නැත්නම් ගිණුම් විස්තර වෙන තුන්වෙනි පාර්ශවයකට. හරි? ගණදෙනකරු හැර වෙන පාර්ශවයකට දෙන්න බෑ. රහස්‍යතාවය කියන්නේ ඒකයි. තුන්වෙනි පාර්ශවයකට ලබා දීම මේකෙන් වැළකීලා තියෙනවා. හැබැයි දෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. මොනවාද ඒ අවස්ථා තුන? කෝට් ඕඩර් එකකදී හ්ම්? කෝට් ඕඩර් එකක් තිබුණාම කෝට් ඕඩර් එකක්ද කියන්නේ? ඔව් සර්. ඔව් හරි. උසාවි නියෝගයක් මත ලබා දෙන්න පුළුවන් උසාවියට. ඒතර උසාවි නියෝගයකින් ඉල්ලනවා උසාවියට යම්කිසි පරීක්ෂණ කටයුත්තක් සඳහා මේ තොරතුරු දෙන්න කියලා. දෙන්න පුළුවන්. වෙන අධිකරණ කටයුත්තක් සඳහා අධිකරණය නියෝගයක් මත අධිකරණයට ලබා දෙන්න පුළුවන්. අධිකරණය කියන්නේ තුන්වෙනි පාර්ශවයක් මෙතනදී. වෙන මොනවද? පළවෙනි එක ගණදිනුකරුගේ ඉල්ලීම මතනේ. ගණදිනුකරු ඉල්ලා හිටියොත් වෙනත් පාර්ශවයකට දෙන්න කියලා. උදාහරණ විගණක සමාගම් වලට අපිට යවන්න වෙනවා ශේෂයන්. ඒතකොට ගණදිනුකරු ලිඛිතව ඉල්ලා සිටිනවා. ලිඛිතව තමන්ගේ අස්සනින්. ඒතකොට ගණදිනුකරුගේ අස්සන සහතික කරගන්න ඕන. මොකද අපි අඳුරගන්නේ අස්සනින්නේ ගණදිනුකරු. ලිඛිතව ඉල්ලා සිටියොත් තුන්වෙනි පාර්ශවයකට යවන්න කියලා අද අපි බාර ගන්නවා. එහෙනම් ගණදිනුකරුගේ ලිඛිත ඉල්ලීම මත දැන් එකක් කියුවා කවුරු හරි උසාවි නියෝගයක් මත අනිත් අවස්ථාව මොකද්ද? අනිත් අවස්ථාව මොකද්ද? ඉන්කම් ටැක්ස් ගෙවීම පැහැරහැරීමට. හරි. ඒ කියන්නේ යම් ලිඛිත නීතියක සඳහන්ව ඇත්නම් ඔය එක අවස්ථාවක්. ඒ කියන්නේ දේශීය ආදායම් පනතේ සඳහන් වෙනවා යම් යම් අවස්ථාවලදී රජයට ගෙවන්න ඕන බදු පැහැර හැරියොත් රජයට ගෙව යුතු ආදායම අය කරගන්න ගණදිනුකරුගේ ගිණුමෙන් එවන්න කියලා බලතල පවරලා දීලා තියෙනවා දේශීය ආදායම් පනත යටතේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වරයාට. හරි? ඒ කියන්නේ දැන් මෙතනදී ඇත්තටම තියෙන්නේ රාජ්‍යයට ගෙවන්න ඕන යම් මුදලක් නොගෙවා පැහැර හැරියාම ඒක ගණදිනුකරුගේ ගිණුමේ තියෙනවා නම් අය කරගන්න පුළුවන්. ඒක වෙන්නේ යම් ලිඛිත නීතියක සඳහන්ව ඇතනම්. ඒක එක උදාහරණයක් තමයි දේශීය ආදායම් පනත. වෙන මොනවාද? වෙන මොනවාද රජයට ගෙවන්න ඕන මේ බදු පැහැර හරින තව අවස්ථා මොනවද? සුරාබදු පනත. හරි? සුරාබදු පනත යටතේ යම් බදු යම් බදු ගෙවන්න ඕනේ අදාළ පුද්ගලයන්. ඒ වගේ පැහැරික ගේන්න පුළුවන්. අපි දන්න එකම දේ තමයි දේශීය ආදායම් පනත. අනිත් එක මොකද්ද? රේගු ආඥා පනත. ආඥා පනත කියන්නේ ඒක ගොඩක් කලින් ඉඳන් තියෙන එකක් නිසා 48 ඉස්සරින් ඉඳන්. රේගු ආඥා පනත අරක දේශීය ආදායම් පනත සුරාබදු පනත රේගු ආඥා පනත. මම දැන් සුරාබදු එකත් ආඥා පනත. අන්න ඒ වගේ ලිඛිත නීතියක සඳහන් වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක් පුළුවන්. සාක්ෂි ආඥා පනත යටතේ පුළුවන්. එවිඩන්ස් ඕඩිනන්ස් එක යටතේ උසාවියකට එහෙම නැත්නම් යම් පොලිස් නිලධාරියෙක්ට ඉල්ලා ගන්න පුළුවන්. ඒතර අපි මේ සියල්ල ආවරණය වෙන විදිහට කියන්න පුළුවන්. ගණදිනුකරුගේ ලිඛිත ඉල්ලීම මත උසාවියක් නියෝගයක් මත සහ තුන්වෙනි එක යම් ලිඛිත නීතියක සඳහන්ව ඇතනම් කියලා උදාහරණ ඔය දෙක තුනක් දෙන්න.
වෙනත් කිසිම අවස්ථාවක ගනුදෙනුකරුගේ ගිණුම් වල තොරතුරු තුන්වෙනි පාර්ශවයකට හෙළි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා බැංකුකරුට. රහස්‍යතාවය නිසා ගනුදෙනුකරුවන් තුළ විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ඊළඟට 2005 අංක 28 දරන ගෙවීම් පියවීම් පද්ධති පනත. එතකොට payment and settlement ඉස්සර සිද්ධ වුණේ documents හරහා. අද වෙනකොට ඒවා electronically සිද්ධ වෙන්නේ නේ. electronic gateways වලින් තමයි සිද්ධ වෙන්නේ. ඒ මේකේ මූලිකම ආයතනය තමයි ලංකා ක්‍රියා ආයතන. ඒක ශ්‍රී ලංකා මහා බැංකුවේ payment and settlement department එක යටතේ බැංකුවල සහභාගීත්වයෙන් පවත්වාගෙන යන සමාගම. ඒකේ විවිධ ස්විචස් තියෙනවා. මොනවාද මූලික ගෙවීම් පියවීම් පද්ධතිය හරහා සිද්ධ වෙන මූලික ප්‍රධාන ස්විචස් මොනවද තියෙන්නේ? payment settlement මොනවද තියෙන්නේ? රට අපි ගත්තොත් ලංකාවේ තුල ඉලෙක්ට්‍රොනික පේමන්ට් සිද්ධ වෙන ප්‍රධාන ක්‍රම මොනවද තියෙන්නේ? වෙනත් වචන වලින් ඇහුවොත්. ආව කතා කරා අර මේ පළවෙනිම පාඩමේදීනේ ගනුදෙනුකරුවන් වර්ග ගැන කතා කරද්දී. ඒ සියලුම දේවල් මේ පනතෙන් පාලනය වෙනවා. පළවෙනි එක චෙක්පත් නිෂ්කාශනයනේ. චෙක්පත් නිෂ්කාශනය. පිළිබිඹු චෙක්පත් නිෂ්කාශනය. ඒක කියන්නේ මම කලින් සඳහන් කරා CITS SITS check imaging and truncation system. ඒක තමයි එක ගේට්වේ එකක් චෙක්පත් නිෂ්කාශනය සිද්ධ වෙන්න බැංකුව අතර, වාණිජ බැංකුව අතර. SITS. අනික CAS common ATM switch. සියලුම ලංකා පේ හරහා සියලුම මේ ATM යන්ත්‍ර ජාලගත වෙලා තියෙනවා. ඒතර ඕනම යන්ත්‍රයක් ඕනම ඕනම බැංකුවක ගනුදෙනුකරුවෙට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමාගේම බැංකුවේ නම් එක මුදලක් ගාස්තුවක් අය වෙනවා, වෙනත් බැංකුවක ගිණුමක් తీරනවා, වෙනත් මුදලක් අය වෙනවා. නමුත් මේක ඒ ස්විච් එක හරහා සිද්ධ වෙන්නේ ඒ බැංකුව යන්ත්‍ර ගෙවීම පියවීම සිද්ධ වෙන්නේ ස්වයංක්‍රීයම CAS common ATM switch. දැන් තව එකක් කියන්න බලන්න. SEFTS ne SEFTS common electronic fund transfer switch. ඔය ඉන්ටර්නෙට් බැංකින් හරහා සිද්ධ වෙන ගනුදෙනු සියල්ල සිද්ධ වෙන්නේ බැංකුව අතර SEFTS එක හරහා. CEFTS common electronic fund transfer switch. මම ඔබ කලින් කරා. අන්න ඒ වගේ දැන් මොබයිල් පොස් යන්ත්‍රවල point of sales යන්ත්‍රවල ගනුදෙනු බැංකුව අතර සෙටල්මන්ට් සිද්ධ වෙනවා ඔටෝමැටිකලි මේක හරහා කොමන් පොස් එකක් හරහා. ඒ වගේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා මේ කොමන් පේමන්ට් සෙටල්මන්ට් පද්ධතියෙන් එකට පනතෙන් එකට ආරක්ෂාව තියෙනවා. එතකොට යම්කිසි ගැටලුවක් ආවම ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් විදිය බැංකුව අතරත් ගනුදෙනුකරුවන් අතරත් මේකෙන් ආරක්ෂාව ආවරණය තියෙනවා. 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත මනි ලෝන්ඩරින් ඇක්ට් එක. 2004 සුනාමියත් එක්කලා ලංකාවට තුලට ආපු විශාල අරමුදල් ප්‍රමාණයක් අවභාවිත වෙන්න පටන් ගත්තා. ඒ කාලේ රටේ විශාල යුද්ධයක් තිබ්බා. රයිට්. ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මක වුණා. යුද්ධයක් පැවතියා. ඒතකොට ඒ ත්‍රස්තවාදී සංවිධාන අතට මුදල් ගියා. ඒ වගේම විවිධ නීතිවාදී ක්‍රියාවලින් මුදල් හොයලා ඒවා විධිමත් මුදල් පද්ධතිය හරහා කුමාරු කරගන්න අවස්ථා නිරීක්ෂණය වුණා. ඔය 2006 අංක 5 දරන 52ම ආවේ මෙන්න මේ කාර්යයත් එක්කලා ඒ ක්‍රියාවලියත් එක්කලා ඒ අරමුදල් විශාල විදියට අවිධිමත් විදියට හුවමාරු වීම සහ විවිධ අරමුදල් මුල්‍ය පද්ධතියට නීති විරෝධී දේවල් එකතු වීම ඒ වගේ දේවල් පාලනය කරගන්න තමයි මේ 52ම ආවේ. අර මුදල් ගනුදෙනු වාර්තා කිරීම පනත යටතේ
මේ යටතේ තමයි KYC requirement එක නේ know your customer requirement එක ගණන්දුණු කරුගේ තරාතිරම ආදායම් මට්ටම එයා politically exposed නැද්ද කියන එක ඒ දේවල් සම්බන්ධයෙන් බැංකුව යම්කිසි දැනුම්වත් භාවයක් තියෙන්න ඕන. ඒතර ගිණුමක් විවෘත කරද්දී මේ KYC forms හරහා ගණන්දුණු කරුගේ විස්තර ගන්නවා. ඊළඟට මුදල් විශුද්ධීකරණ පනත customer due diligence ගණන්දුණුකරු සුපරීක්ෂණය. එහෙනම් මේ ගණන්දුණුකරු තමන්ගේ මුදල් භාවිතා කරන්නේ නැත්නම් මුදල් විධිමත් මූල්‍ය පද්ධතිය තුළට දාන්නේ නීති විරෝධී ගණන්දුණු වලින්ද නැද්ද කියන එක තීරණය කරන්න ඒ තියෙන පනතක් තමයි මුදල් විශුද්ධීකරණ පනත. ඒතකොට මුදල් විශුද්ධීකරණයට ලංකාවේ ඉඩක් නැහැ. නීති විරෝධීව තමන්ට ප්‍රකාශ කරන්න බැරි ක්‍රමයකින් හොයාගත් මුදල් මේ පද්ධතිය තුළට දාන්න බෑ. මේක අපිට දැනෙන තැනක ක්‍රියාත්මක වෙනවා මේ මුදල් විශුද්ධීකරණ පනත නියමය. ඒ කොයි අවස්ථාවේදීද? ප්‍රායෝගිකව කොයි අවස්ථාවේදීද? කෑෂ් ඩිපොසිට් මැෂින් වල මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් අපි දන්න විදිහට තුන්වෙනි පාර්ශවයක ගිණුමකට ඩික්ලරේෂන් එකක් මේ මුදල් ලැබිච්ච ආකාරය පිළිබඳව මුදල් ගණදෙනුව පිළිබඳව බැංකුවට කරුණු ඉදිරිපත් කරන්නේ නැතුව තැන්පත් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරද? third party account එකකට තමාගේ නොවන වෙනත් කෙනෙක්ගේ ගිණුමකට මුදල් තැන්පත් කරන්න පුළුවන් සීමාව මොකක්ද එකවරකට? ලක්ෂ 2යි. ඔව් රුපියල් ලක්ෂ 2යිනේ. ඒ සීමාව මම හිතන්නේ වැඩි කරේ නෑ තාම. ඒකම තමයි කෑෂ් ඩිපොසිට් මැෂින් එක ලක්ෂ 2කට වඩා ගිණුමකට දාන්න බෑ. හේතුව අන්න අර කාරණාව නිසා. මොකද යන්ත්‍රයට හඳුනා ගන්න බෑ තුන්වෙනි පාර්ශවයද තමන්ගේම ගිණුමද කියලා. ඒ වගේ වෙලාවක ලක්ෂ 2කට සීමා කරලා තියෙනවා ඒ තැන්පතු. ඒතර මේ මුදල් විශුද්ධීකරණය වළක්වා ගන්න තමයි මේක තියෙන්නේ. third party account එකට ඊට වඩා සල්ලි දානවා නම් කවුන්ටර් එකට ගිහිල්ලා බැංකු නිලධාරියා හම්බ වෙලා මේක පැහැදිලි කරලා දීලා විස්තර කරලා දීලා ඊට වඩා මුදල් දාන්න පුළුවන්. money laundering එක වළක්ව ගන්න තමයි ඒක තියෙන්නේ. දැන් ඒ වගේ ගොඩාක් දේවල් දැන් KYC requirements ගැන අහලා තියෙනවා, customer due diligence ගැන අහලා තියෙනවා. ඒතර ඒ සම්බන්ධයෙන් මේ කරුණු ටික අපිට තේරුම් ගන්න ඕන. තව වඩා කැමති කෙනෙක්ට මේ 52 පිළිබඳව හොයලා ඒකේ තියෙන කරුණු අවබෝධ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම 2006 අංක 5 දරන පනත 2006 අංක 6 දරන පනත. මොකද එතන තියෙන කරුණු කීපයක් තමයි අපිට මේ යටතේ කතා කරන්න තියෙන්නේ. දැන් මේක නීතිය යටතේ ඔයගොල්ලන්ට කතා කරනවා ඇති. මම කිව්වා විවිධ නඩු තීන්දුව මගින් ස්ථාපනය වී ඇති නීතිමය රාමුව. මේකට මම එක උදාහරණයක් විතරක් දෙනවා ප්‍රැක්ටිස් ලෝ එක ගැන. මොකද ඉස්සර තිබ්බ සබ්ජෙක්ට් එකක් ප්‍රැක්ටිස් ඔෆ් බැංකින් කියලා. දැන් අද නම් ඒක නැහැ. ඒ විවිධ ප්‍රැක්ටිසස් ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම චෙක්පත් භාවිතය සම්බන්ධයෙන් තමයි මේ ප්‍රැක්ටිසස් තිබ්බේ. ඒක ගොඩක් අය හිතනවා දැන් චෙක්පත් පිළිබිඹු නිෂ්කාශනය හරහා යන නිසා මේ නීතිය අදාළ වෙන්නේ නැහැ කියලා. ඒක වැරදි. ක්‍රමවේදය චෙක්පත් නිෂ්කාශන ක්‍රමවේදය තමයි එක්ස්පිඩයිට් උනේ. ඒක තමයි මේ ඉක්මන් උනේ. ඉස්සර දවස් 4 5 6 7 වෙන නිෂ්කාශන අද T+2 නේ. ගණදෙනව සිද්ධ වෙච්ච චෙක්පත තැන්පත් කරපු දවසේ ඉඳන් උපරිම දවස් දෙකක් ඇතුළත චෙක්පත නිෂ්කාශනය වෙනවා ඕනම බැංකුවක් කරා. ඉස්සර එහෙම නෙමෙයි. මේ චෙක්පත් අරගෙන කූරිය එක තැනකට ගෙනල්ලා එහෙම කරනවා. දැන් අද ඉමේජ් එක විතරයි යන්නේ. ඉමේජ් එක විතරයි යන්නේ. ඒක ඉක්මන් වුණා. ආර්ථික වර්ධනයත් එක්කලා ව්‍යාපාර කටයුතු සුමටව පවත්වාගෙන යන්න ඒක උදව් වුණා. හරි උදව් වෙනවා. නමුත් චෙක්පත් සම්බන්ධ මූලික නීතිය වෙනස් වෙලා නැහැ. එකම එකක් විතරක් වෙනස් වෙලා තියෙනවා. මොකක්ද ඒ? දැන් අපිට චෙක්පතක් හම්බ වෙන්නේ නැහැ ඩිපොසිට් කරායින් පස්සේ.
මේ රිටර්න් වුණොත් නේද? චෙක් රිටර්න් එකක් හම්බ වෙනවද? ඉස්සර තමන් තැන්පත් කරපු චෙක් පතම තමයි ඒක රිටර්න් වුණොත් නැවත ලියාපදිංචි තැපෑලෙන් තැන්පත් කරුට හම්බ වෙන්නේ. ඒතර ඒ චෙක් පත RD කියලා ගහලා තිබ්බොත් refer to drawer කියලා ගහලා තිබ්බොත් ඒ කියන්නේ මම යම් කෙනෙක් එක්කලා ගනුදෙනුවක් කරලා තියෙනවා. ඒ ගනුදෙනුව සඳහා මට චෙක් පතක් ලැබිලා තියෙනවා. මේ චෙක් පත මම බැංකුවට දැම්මම මට මුදල් ලැබිලා නැහැ. එතන මේ ගනුදෙනුවෙන් මට ලැබෙන්න ඕන ප්‍රතිලාභය ලැබිලා නැහැ. ඒතර මට පුළුවන් අර refer to drawer කියලා ගහලා තියෙන ස්ටේට්මන්ට් එක උඩ බැංකුවෙන් එක ගහන්නේ. ඒක උඩ අපිට පුළුවන් නඩු දාලා චෙක් පතේ හිමිකරුගෙන් ගිණුමේ හිමිකරුගෙන් අය කරගන්න. හරි. නමුත් ඒකට චෙක් පත තියෙන්න ඕන. චෙක් පතේ නමින් නඩු පැවරිය හැක කියලා තමයි මේ නීති විධාන තියෙන්නේ. දැන් චෙක් පතක් එනවාද? චෙක් පතක් රිටර්න් වුණාම මොකක්ද එන්නේ? check return notification. චෙක් රිටර්න් නෝටිස් එක විතරයි එන්නේ. ඒතකොට චෙක් රිටර්න් නෝටිස් එක අද පිළි අරගෙන තියෙනවා රිටර්න් වෙච්ච චෙක් පත හා සමානයි. ඒතර ඕවා පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් ඇක්ට් වලින් වෙනස් වෙච්ච එක මේ නීතිමය රාමුව තුළ පිළි අරගෙන තියෙනවා. දැන් මේක මම දීලා තියෙන එක උදාහරණයක් Tunier versus National Provincial and England Union Bank කියලා මේ 1924 එක. ඒතර ඒකදී ගනුදෙනු කරු කවුද කියලා ඒ ප්‍රැක්ටිස් එකේ තුලින් විස්තර කරලා නඩු තීන්දුව දීලා තියෙනවා. ඉතින් අදත් මේ නඩු තීන්දුව භාවිතා කරනවා ගනුදෙනු කරු හඳුනා ගන්න. හරිද? මම මෙතනදී ඒ වගේ කතා කරන්නේ නැහැ. නමුත් මෙහෙම ප්‍රැක්ටිස් එක තුලින් ඔය එන්ඩෝස්මන්ට් එක සම්බන්ධයෙන් චෙක් පතක පිටසන එන්ඩෝස්මන්ට් සම්බන්ධයෙන් කුලතිලක එරෙහිව ලංකා බැංකුව කියලා ප්‍රසිද්ධ නඩු තීන්දුවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී අර මූලික නීතිය මගින් විස්තරාත්මකව සඳහන් කරපු නැති සමහර දේවල් මේ නඩු තීන්දුව මගින් විස්තරාත්මකව සඳහන් කරලා සහතික කරලා තියෙනවා. එතකොට අපිට ඊළඟ අවස්ථාවකදී මේ නඩු තීන්දුව භාවිතා කරන්න පුළුවන් යම්කිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න පුළුවන්. තීන්දුව දීම සඳහා. ඒතර ඒක ප්‍රැක්ටිස් ලෝ එක. රයිට්. දැන් තමයි වැදගත්ම එක එන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් හඳුන්වා දීලා තියෙන නියාමන රාමුව. මේක තමයි වැදගත්ම කොටස වෙන්නේ මේ පාඩම ඇතුලේ. මේක ඒ නිසා මේ සම්බන්ධයෙන් මම විස්තරාත්මකව කතා කරනවා. ඔයගොල්ලෝ ඒක අවබෝධ කරගන්න. සමස්ත මුල්‍ය පද්ධතිය ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නියාම. එතකොට රටක මුල්‍ය පද්ධතිය මුදල් ප්‍රතිපත්තිය ඒ අදාළ වෙන මුල්‍ය පද්ධතිය පිළිබඳ වගකීමක් තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවට. ෆිස්කල් පොලිසි එක මොනිටරි පොලිසි එක මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම මේ ශ්‍රී ලංකා මහා බැංකුවට තියෙන නිසා මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන ආයතන වන මුල්‍ය ආයතන මුල්‍ය පද්ධතිය තුළ තියෙන ආයතන වල වගකීමක් තියෙනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒ නිසා ඍජු නියාමනය හෝ වක්‍ර නියාමනයක් සිද්ධ වෙනවා මේ ආයතන වලට. බැංකු සහ බැංකු නොවන ආයතන මූලික වෙනවා. බැංකු සහ බැංකු non banking institution. හරි. banking and non banking institution example එක තමයි මුල්‍ය සමාගම්, කල්බදු සමාගම්, primary dealers තමයි non banking institutes කියන්නේ. commercial banks, special banks තමයි banking institutes කියන්නේ. ඒතර ඒවා ඍජුවම අධීක්ෂණයට නියාමනයට යටත් වෙනවා ශ්‍රී ලංකා මහා බැංකුව. විගණනය අධීක්ෂණය කරනවා. ඒතර මේව විගණනයට වත්කම් වගකීම් කළමනාකරණය. ඒක බැංකුවල වත්කම් වගකීම් බැලන්ස් ෂීට් එක. වත්කම් ප්‍රමාණවත් වෙනවද වගකීම්? මොකද මූලිකම වගකීම් තමයි ඩිපොසිට් ලයබිලිටි එක. බැංකු විසින් ගෙවන්න තියෙන මූලිකම වගකීම් තමයි ඩිපොසිට් ලයබිලිටි. ඒතර ඒ ඩිපොසිට්ස් වලට අදාළ වන ප්‍රමාණවත් වත්කම් තියෙනවද? දැන් ණය තියෙනවා වත්කම් විදියට මූලිකවනේ. ඒතර ඒ ණය සඳහා ණයවල තියෙන මූලිකම දේ තමයි ණය අවදානම. ණය අවදානම. ගත්තු ණය ආපසු ගෙවයිද නැද්ද කියලා තියෙන අවදානම. එහෙනම් මේ වත්කම් වගකීම් කළමනාකරණයේදී කරන මූලික දෙයක් තමයි ණය සඳහා ප්‍රමාණවත් බර තැබූ වත්කම් average weighted
ඇසට්ස් රිස්ක් එකට ප්‍රමාණවත් වෙන වෙන් කිරීම කරලා තියෙනවද කියන එක. එක එක ණය සඳහා වෙන් කිරීම කරන්න ඕන. දැන් ණයවල තියෙනවා වාරික 3 හිඟ වෙච්ච වාරික 6 12 18 ඒතර නරක රය කෙලින්ම ගෙවෙන්නෙම නැති ණය. ඒතර ප්‍රවර්තන ණය තියෙනවා අක්‍රමික ණය තියෙනවා. ඒතර ඒ සඳහා වෙන සුරැකුම් තියෙනවා. ඒතර ඒ සුරැකුම් ප්‍රත්‍යාගණනය කරලා අදාළ වෙන් කිරීම ඉම්පයර්මන්ට් කරලා කියනවා. ඒතර ඉම්පයර්මන්ට් ප්‍රමාණවත් පරිදි තියෙනවද? මේ වත්කම් වලින් පුළුවන් ද වගකීම් ආවරණය කරන්න. බැංකුවේ වත්කම් වගකීම් වල ස්ට්‍රක්චර් එක කොහොමද? හරි. ඒක මැනේජබල්ද? ඔය ගොඩාක් දේවල් වත්කම් වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිරන්තරයෙන් රයිට් සමහරට මම හිතන්නේ සතියකට සති දෙකකට වතාවක් සමහර වෙලාවට දෛනිකව මාසිකව මේ වාර්තා ගෙන්න ගන්නවා. වාර්තා ගෙන්නගෙන ඒවා පිළිබඳ නිරීක්ෂණය කරලා තමන්ගේ එහෙම නැත්නම් අධීක්ෂණය කරලා තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. ඊළඟට මෙහෙයුම් කටයුතු බැංකුවල තියෙන ඔපරේෂනල් මැටර්ස් මොනවාද කියන එක විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් තියෙනවා බැංකු ටික පරිපාලනය කරන බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව බැංක් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට්. ඒ වගේම බැංකු නොවන ආයතන අධීක්ෂණයට තියෙනවා නන් බැංක් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට්. දෙපාර්තමේන්තු දෙක විසින් බැංකු සහ බැංකු නොවන ආයතනවල මෙහෙයුම් කටයුතු මේවා ප්‍රූඩන්ට්ලි විචක්ෂණශීලීව රයිට් ඊළඟට විචක්ෂණශීලීව අනුගමනය කරනවද නැද්ද කියන එක මේ විගණනය තුළ බලනවා. දැන් අපි බලමු මේ මෙතනම තියෙන මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සුපරීක්ෂණය යටතේ සිද්ධ වෙන දේවල් මේ මුල්‍ය පද්ධතිය මෙහෙයවීමේ මූලික නීති. දැන් මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට එහෙම නැත්නම් නිරීක්ෂණයට භාවිතා කරන නීති රීති තමයි මේවා. මේවා පිළිබඳ දැනුම්වත් වුණාම ඇති. හරි. මේවා කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුදල් නීති පනත, බැංකු පනත, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මේ පේන නේද රජය විසින් සපයපු එහෙම නැත්නම් රජය විසින් අනුමත කරපු මේ සම්මත කරපු නීති මේ මුල්‍ය පද්ධතිය මෙහෙයවීමට. කන් දැනගෙන තියාගන්න අවශ්‍ය නැහැ. මුල්‍ය සමාගම් පනත, ලීසින් සමාගම් පනත, ප්‍රාථමික ගැනීම්කරුවන්ගේ කටයුතු පාලනය සඳහා අංක 23 23 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ 1937 අංක දරන කොටස් සහ ව්‍යාපාර වස්තු ආඥා පනත. ඒතර මෙතන සමහර ඒවා තියෙනවා පනත් කියලා, සමහර ඒවා තියෙනවා ආඥා පනත් කියලා. ඒ දෙකේ වෙනස තමයි පනතක් කියන්නේ 1948 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිහිටුවට පස්සේ සම්මත කරපු නීතිවලට පනත් කියලා කියනවා. ඊට ඉස්සෙල්ලා ඒවා එන්නේ ඔක්කොම එංගලන්තේ මහරජිනගේ ආඥා විදියට එහෙම නැත්නම් එංගලන්තේ පාර්ලිමේන්තුවෙන් තමයි අනුමත වෙලා එන්නේ. ඒතර ඒවා රජිනගේ පනත් විදියට තමයි එන්නේ ආඥා පනත. රාජාඥාව කියලා තියෙන්නේ. ඒ වගේ එන්නේ එතකොට 48ට ඉස්සෙල්ලා පනත් ඔක්කොම ආඥා පනත් විදියට තියෙනවා. දැන් විනිමය විල්පත් ආඥා පනත 1929. 37 23 ඒතර ඒ ඔක්කොම ආඥා පනත්. අනිත් ඒවා පනත්. ඒතර මේ මූලික නීති ටික දැන් මීට අමතරව දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත 2006 අංක 6 දරන ගනුදෙනු වාර්තා කිරීමේ පනත ඔය වගේ අනපනත් ගොඩාක් තියෙනවා මේ නියාමනය පවත්වා ගන්න. ඒ පනත් දෙකත් භාවිතා කරනවා නියාමනය සඳහා. ඒතර මේ ඔඩිට් කරනකොට සුපර්වයිස් කරනකොට මේ නීති වලට අනුකූලව කටයුතු කරනවද කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂා කරනවා. දැන් මේ මං කිව්වේ බැංකු පනත කියලා නේ. බැංකු පනතේ තියදරන බැංකු පනතේ 77 වෙනි වගන්තිය යටතේ
රහසිතාවය ආරක්ෂා කරනවද නැද්ද කියන එක පිළිබඳව වුණත් මේ ශ්‍රී ලංකා මහා බැංකුව බලනවා. එතකොට අවශ්‍ය කෙනෙක්ට පුළුවන් බැංකු පනත යටතේ අධිකරණයකට ගිහිල්ලා අවශ්‍ය නීතිමය ආරක්ෂාව ලබා ගන්න. ස්ටැටියුටරි ඔඩිට් එකක් කරනවා බැංකු සම්බන්ධයෙන් මේ බැංකු සම්බන්ධය කරන එක ස්ටැටියුටරි ඔඩිට් එක මේ තියෙන්නේ මේ කරුණු ටික අවදානම් මත පදනම් විතර බැංකුවල තියෙන්නේ බැංකුවේ අවදානම මොන මට්ටමේද තියෙනවද කියන එක තමයි මහා බැංකුව බලන්නේ. මොකද බැංකුව අවදානමකට පත් වුණොත් අවදානමකට පත් වෙන අනිත් පාර්ශවය තමයි මේ බැංකුවත් සමග ගිණුම් පවත්වාගෙන යන තැන්පත්කරුවන්. ණයකරුවන් නෙවෙයි තැන්පත්කරුවන්. ඒකමයි පරිකල්පනා කරන්නේ. රයිට්. එමනම් අදට අපි මේ ටික මේ මෙතනින් ඉවර කරමු. අපිට සතිය අපි සාකච්ඡා කරමු තුරු කරුණු ටික. මොකද මේක තමයි මේ පාඩමේ මේ ටික තමයි වැදගත්ම දේ. ගොඩක් වෙලාට ප්‍රශ්න වලට වැඩිම ප්‍රශ්න අහන්නේ මේ ටිකෙන්. ගණදෙනු කරුවන්ගේ තැන්පත් කරුවන්ගේ ආරක්ෂාවට සහ විශ්වාසය තහවුරු කරන්න මොනවද අරන් තියෙන පියවර කියන එක සම්බන්ධයි.